සුබ දවසක් කට්ටියටම. හරි. ඉතින් අපි අද කරන්නේ ඔයගොල්ලන්ගේ මේ 11 වෙනි පාඩමේ පදාර්ථ විකින්න පාඩමේ මම මේ වෙද්දී ප්‍රධාන කොටස් ටික ඉවර කරලා තිබ්බේ YouTube එකේ. හරි ගොඩක් ළමයි බලලා තිබ්බ වීඩියෝස් පදාර්ථ විකින්න පාඩමේ සම්පූර්ණ පාඩමම වීඩියෝ 5කින් සම්පූර්ණ කරා. හරි ගොඩක් ළමයි ලංකාව පුරාම ඉන්න ළමයි ගොඩක් වීඩියෝස් බලලා තිබ්බා. ඒවල ඩවුන්ලෝඩ් කරන් ගණන් හදලා තිබ්බා. මගෙනුත් ගොඩක් ප්‍රශ්න වලට අහුව ප්‍රශ්න ඒකම ගෲප් වලට සම්බන්ධ වෙලා දිගටම දැන් මේ වෙනකම්ම දිගටම වැඩ කරගෙන යනවා. හරිද මේ විදිහට ඔයගොල්ලෝ පේපර්ස් වලට ගොඩක් ළමයි සම්බන්ධ වෙලා පේපර් ක්ලාස් එකකට හරිද පේපර් එක ගෲප් එකේ දානවා. හරි පේපර් සම්මේචන කට්ටිය නම් මට කියන්න මම එවන්නම් WhatsApp කරා. සහ ඒවල උත්තර පත්‍ර දැන් මුල් පේපර්ස් 14ෙම පේපර්ස් ටිකයි ගෲප් එකට සම්බන්ධ වෙච්ච කට්ටියත් අත හැකි නැත්නම් පේපර් ක්ලාස් එකට ජොයින් වෙච්ච අය අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. සහ මාගේ නිස්සීම් ටික 15 වෙනි පේපර් එකේ ඉඳන් තමයි ඩිස්කෂන් වීඩියෝස් යන්නේ. මේ විදිහට දැන් පේපර්ස් අපි 15 16 මේ සැරේ විභාග ලියන ළමයිට කරා. හොඳයි. ඒතකොට දැන් ගොඩක් ළමයි ඉල්ලුවා මේ ඇහුවා මේ කොටස අපිට කරලා දෙන්න කියලා. මොකද මේක අලුත් සිලබස් එකට එකතු වුණේ ගිය අවුරුද්ද තමයි අලුත් සිලබස් එකට එකතු වුණේ නේ. හරි කලින් අවුරුද්ද පේපර් එකේ ප්‍රශ්නෙකුත් බහුවර්ණයක් ඇවිල්ලා තිබ්බා. හරි ඉතින් ඒක සාමාන්‍ය පන්ති වල උගන්වලා තිබෙත් නෑ. මොකද අලුතෙන් විෂය නිර්දේශයට එකතු වෙච්ච කොටසක් ගොඩක් වෙලාට උගන්වන්නේ නෑ. විභාගයට ආවට පස්සේ තමයි උගන්වන්නේ ගුරුවරු. හරි ඒකින්ද දැන් ගොඩක් සමහර ගුරුවරු මේ උගන්වලා තිබෙත් නෑ. උගන්වලා තිබ්බම ළමයි කියනවා තේරුනේ නෑ කියලා. හරිද? එතකොට මේකේ සිද්ධාන්ත ගොඩක් නෑ. ටිකක් වචන ටිකක් මතක තියාගන්න තියෙනවා. දැන් මම මේ අවශ්‍ය ටික විතරක් ඕගොල්ලන්ට දෙන්නම්. ඒ කියන්නේ A level syllabus එකට අවශ්‍ය ටික විතරයි කරන්නේ. එතනින් එහාට අවශ්‍ය වෙන්නේ නෑ. හරි මූලික කොටස් ටික මොකද මේ වලින් આવොත් බහුවර්ණයක් තමයි එන්නේ ඉතින්. රචනා ප්‍රශ්නයකට එන්න තරම් ලොකුවටම මේකේ කරුණු නෑ. එහෙමනොත් ඉතින් ඡේද ප්‍රශ්නයක් මේ මූලික අංශුත් එක්ක පදාර්ථ විකින්නත් එක්ක ඡේද ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. හරිද? ඉතින් මේක පොඩි කොටසක් අපේ අවසාන කොටස පදාර්ථ විකින්න පාඩමේ හරි අංශු භෞතික විද්‍යාවයක් මේකේ අර නුහුරු වචන සෙට් එකක් තමයි තියෙන්නේ. ඒක මේක තේරුම් ගන්න මෙයාම නෑ ඉතින්. හරි ගුරුවරයා උගන්වන විදිය මත ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙන්න පුළුවන්. නැත්නම් මේකේ තේරුම් ගන්න ලොකු ඇත්තටම ලොකු කරුණු ගොඩක් නැහැ. ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. අර වචන චුට්ටක් හුරු වෙන්න ඕනේ. මේක පොඩ්ඩක් වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් හරි බලන්න. හරි පොඩි වීඩියෝ එකක් පැය එකමාරක් යද්දී කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි මම මේ කියන ප්‍රශ්න වගේවත් ඕනනම් කියන්න සාමාන්‍යයෙන් ඉතින් බහුවර්ණයක් වගේ තමයි ගොඩක් වෙලාවට මේ සැරේත් එන්න පුළුවන්. හරි. දැන් මේක අපි කතා කරන්නේ මේ අංශු භෞතික විද්‍යාව කියන කොටස සිලබස් එකට අලුතෙන්ම එකතු වෙච්ච 11 වෙනි පාඩමේ කොටස. හරි. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඕල් කාලේදී ඉගෙන ගන්නේ ඕනම දෙයක් හැදලා තියෙන්නේ මොකෙන්ද නේ? කියන්නේ ඕනම දෙයක් ඕනම පදාර්ථයක් හැදලා තියෙන විදියකොත් ඕගොල්ලෝ කියන්නේ අණු පරමාණු. දැන් ඇත්තටම ඕගොල්ලෝ දැන් මුල්ම කාලේ සාමාන්‍යයෙන් ඕල් කරන කාලේ නේ අර පදාර්ථයේ හැදලා තියෙන විදිය අධ්‍යයනය කරන්නේ. අපි සාමාන්‍යයෙන් ඕනම පදාර්ථයක් ගත්තොත් කවුරුත් දන්නවා පදාර්ථ හැදිලා තියෙන්නේ හරිද මොනවා හරි අණු පරමාණුනේ අපි එහෙමද කියන්නේ අණු හෝ පරමාණු වලින් හරිද ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අණු පරමාණු වලින් තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ එහෙම අපි ඉගෙන ගත්තේ හරි දැන් අණු පරමාණුත් අපි ගන්නවා දැන් අණු ගත්තොත් පරමාණු වලින් හරි ඊට පරමාණු ගත්තොත් පරමාණු හැදිලා තියෙන්නේ මොනවා වලින්ද කියලා අහුවොත් ඕගොල්ලෝ කියනවා ප්‍රෝටෝන නේ නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන වලින් හරිද අපි එතනින් එහාට ඉගෙන ගත්තේ නෑනේ ඒ කියන්නේ මෙතන අපි මේ කරන්නේ කිසියම් දෙයක් අරගෙන බෙදාගෙන යනවා පොඩි කොටස් වලට. ඇතුළට යන්න ඕනේ. ඕනම දෙයක් හැදලා තියෙන විදිය බලන්න ළමයි අපි ඒක ඇතුළට යන්න ඕනේ. එන්න පොඩි කරගෙන ට්‍රෙන්ඩ් එක කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් චිප් එකක් ගත්තත් දැන් මොකද ට්‍රෙන්ඩ් එක එන්න කුඩා කරනවා. නේද? ඕනම එකක් හරිද? සර්කිට් එකක් ගත්තත් අපි පුළුවන් තරම් ට්‍රෙන්ඩ් එක එන්න කුඩා කරන්න. ඉතින් මේ භෞතික විද්‍යාඥයෝ ගොඩක් කල්පනා කරලා ඒගොල්ලෝ ලොකු කැමැත්තක් දැක්වුවා මේ පදාර්ථයේ තම හැදිලා තියෙන්නේ මොන වලින්ද කියලා හොයන්න. ඒ කියන්නේ මේකේ තැනුන් ඒකකේ මොකද්ද? දැන් අපි ඕරල් කාලේ ඉගෙන ගත්තේ පදාර්ථයේ තැනුන් ඒකකේ පරමාණු කියලානේ. දැන් ඇත්තටම පරමාණු කියන එක හැදිලා තියෙන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා හරි පරමාණු ආකෘතියනේ රදර්ෆර්ඩ්. හරිද? ඒගොල්ලෝ පරමාණු ආකෘතිය ඉදිරිපත් කරද්දී පරමාණුවේ හැදිලා තියෙන විදිහ ඒගොල්ලෝ දැන් කාලයක් යද්දී පරමාණු කියන එක හොයාගත්තා. හරි 1800 900 ගණන් අතර කාලේදී පරමාණු කියන එක තමයි හොයාගෙන තිබ්බේ. මේ පදාර්ථයේ මූලික තැනුන් ඒකකේ. ඊට පස්සේ රදර්ෆර්ඩ්ස්ලා ඊට පස්සේ චොම්ස්කර්ලා පරීක්ෂණ කරලා පරමාණුවත් නෙමෙයි මූලික මාංශුව ඒගොල්ලෝ හොයාගත්තා දැන්. එහෙම නේද කාලෙන් කාලේ විකාශනය වෙලා තියෙනවා.
හරි ඉස්සර මේ හිතාගෙන ඉඳලා තින්නේ මේ විශ්වය හරිද ඔය හැදිලා තියෙන එක මතවාද එක දාර්ශනිකව එක අදහස් පළ කරලා තිබ්බා. හරි එකෙන් තමයි ඇරිස්ටෝටල්. හරිද ඇරිස්ටෝටල් ඊට අපි අදහන මේ බුදුහාමුදුරුවන්ගේ අපි ගත්තොත් බුද්ධහමත් එක්ක බුදුහාමුදුරුවොත් නේ කියලා තිබ්බා මේ විශ්වය හැදිලා තියෙන විදිය. හරි මුළු විශ්වය හැදිලා තියෙන විදිය. ඉතින් එක දාර්ශනිකයෝ එක මත පළ කරලා තිබ්බා විශ්වය කොහොමද ඇති වුනේ? මේ මහා පිපුරුම් වාදයත් එක වාද දිනවනේ. ඉතින් විද්‍යාඥයන්ට ඕන වුණා ළමයි මේ ඇත්තටම අපි ඕනම දෙයක් ගත්තොත් දැන් මේ බෝඩ් එක නේ ඔය අපිට පේන හැම දෙයක්ම හරි අවකාශය ඕනම මේ ස්කන්ධයක් ගත්තොත් ඇහැට පේන්නේ නැතිවක් තියෙනවනේ. ඉතින් ඒගොල්ලෝ බැලුවා කුඩා කරගෙන ඇතුළට ගිහිල්ලා හරි පදාර්ථ හැදලා තියෙන අණු පරමාණු වලින් පරමාණු හැදලා තියෙන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන වලින්. ඒගොල්ලන්ට ඕන මේ ප්‍රෝටෝන නියුට්‍රෝන අපිට තව බෙදන්න බැරිද? නේද මේ බෙදාගෙන යන්නේ. එන්න ඇතුළ අපි කොටස් වලට කඩ යනවා. ඒගොල්ලෝ බැලුවා විද්‍යාඥයෝ සමහර 1900ට කලින් හොයාගෙන තිබ්බේ මේ පරමාණුව තමයි මූලිකම අංශු ලෙස. හරි නැත්නම් මේ ප්‍රෝටෝන නියුට්‍රෝන. 1950 ගණන් වල වගේදී තමයි පරීක්ෂණ හරහා මේ ප්‍රෝටෝනේ සහ නියුට්‍රෝනයත් අපිට තව ඇතුළට ගියොත් ප්‍රෝටෝනේ සහ නියුට්‍රෝනේ හැදිලා තියෙන අංශු අපිට හොයාගන්න පුළුවන් වුණා. හරි විද්‍යාඥයෝ එක කාලවල එක විදි වලට පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ දැන් කිසියම් දෙයක් දැන් ඒගොල්ලෝ මොකක් හරි පදාර්ථයක් හැදලා තියෙන විදිය බලනවා නම් පදාර්ථයක් අරන් අපි එක්ක ඒක කඩලා හරි බලනවා. කඩලා බලන්න බෑනේ මොනවද තියෙන්නේ කියලා බලන්න. නිකන් අපිට දිහා බලලා කියන්න බෑනේ. පදාර්ථයක් අරන් අපි එක්ක ඒකට පහර දීලා නේද නැත්නම් ඒක හප්පලා සමහර ඔය වගේ ක්‍රම තමයි පාවිච්චි කරන්නේ. ඒකේ ඇතුලේ තියෙන ව්‍යුහය අපි අධ්‍යයනය කරනවා. එතකොට තමයි අපි දන්නේ පදාර්ථ හැදලා තියෙන්නේ අණු හෝ පරමාණු වලින්. ඊට පස්සේ අපි බලනවා අණු ගත්තොත් ඉතින් ඒක පරමාණු වලින් හැදලා තියෙන්නේ. පරමාණුවක් අරන් අපි බලනවා පරමාණු හැදලා තියෙන්නේ කොහොමද? පරමාණුට මොකෙන් හරි ගහලා බලනවා. හරිද? පරමාණුට මොකෙන් හරි ගහලා බලනවා. ගහලා බැලුවාම ඉතින් පරමාණු දැන් ඔය තොම්සන් කියන විද්‍යාඥයා අනේ රදර්ෆර්ඩ්ලා පරමාණු ගාකුද ඉදිරිපත් කරද්දී ඒගොල්ලෝ පරමාණුවට ගහලා බැලුවා. හරිද? ඔයගොල්ලෝ අර අහලා ඇති රම්පත් පරීක්ෂාවනේ. හරි පරමාණුවක් අරගෙන නේ ඒකේ වටේ අපි තියෙනවා සිංක් සල්ෆයිඩ් හරිද? තියලා මේ තිරයක් ඒකට අපි පහර දෙනවා. හරිද? මොකකින් හරි පහර දීලා ධන ආරෝපණ වලින් හරි මේ පහර දීලා බැලුවාම හරි සමහර ඒවා ප්‍රකරණය වෙලා ගියා. පරමාණු මේ වැදිලා සමහර ඒවා නැවත මේ පැත්තටම ආවා. ඉතින් ඒකෙන් අපි මේ පරමාණු ආකෘතිය ඉදිරිපත් කරා. එතකම්ම මේ මතවාද එක ඒවා තිබ්බා. එයා තමයි පරීක්ෂණාත්මකව පරමාණු හැදලා තියෙන විදිය ඔප්පු කරේ. නේ ඊට පස්සේ එතනින් පස්සේ හරි 1890 ගණන් වෙද්දී ඊට පස්සේ පරමාණුවේ තියෙනවා හොයාගත්ත ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන. කාලවකවානුවල තමයි එකපාරට ඉස්සරහම මේ ඔක්කොම හොයාගෙන තිබ්බේ නෑ. මේ අපි දැන් මේ ඉගෙන ගන්න අංශු භෞතික විද්‍යාව කියන කොටස එකතුනේ මේ මෑත කාලේදී. සමහර 1950 ගණන් වල. හරි 1950 ගණන් වල තමයි ළමයි ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය කලින් විද්‍යාඥයෝ මත පහල කරලා තිබ්බා. ප්‍රෝටෝනයත් නියුට්‍රෝනයත් තව පොඩි කොටස් වලට බෙදන්න පුළුවන් කියලා. හැබැයි ඒවා පරීක්ෂණාත්මකව ඔප්පු කරලා දෙන්නේ 1950 ගණන් වල. හරිද? ඒගොල්ලන් නොබෙල් ප්‍රයිස් පවා හම් වෙලා තිනවා. මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තවදුරටත් අපිට බෙදලා, ඒ කියන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන නෙමෙයි මූලිකම අංශු. ප්‍රෝටෝන නියුට්‍රෝනත් හැදිලා තියෙන්නේ තවත් පොඩි අංශු වලින් කියලා ඒගොල්ලෝ හොයාගත්තා. ඉතින් ඒක තමයි අපි මේ quarks කියලා ඉගෙන ගන්නෙ. එතකොට ඉලෙක්ට්‍රෝන කියන එක තමයි මෙතන මේ රූප සටහනත් එක්ක පැහැදිලි කරන්නම්. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඇත්තටම මූලික අංශුවක් තමයි. ඉලෙක්ට්‍රෝනේ තව බෙදන්න බෑ. හරිද? ඉලෙක්ට්‍රෝනේ කියන එක තව කොටස් වලට කඩන්න බෑ. ඉලෙක්ට්‍රෝනේ අපි ගන්නෙ මූලික අංශුවක් ලෙස. ප්‍රෝටෝන නියුට්‍රෝන අපිට තව පොඩි කොටස් වලට බෙදා ගන්න පුළුවන්. හරි ඒක දැන් පරීක්ෂණ හරහා තහවුරු කරලා දිනවා. ඉතින් අපි ඒක තමයි දැන් ඉගෙන ගන්නෙ. මේ මූලිකම අංශු ගැන ඉගෙන ගන්නෙ. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා මම මේ ඇඳලා තියෙන්නේ පරමාණුවක්. දැන් පරමාණුවේ න්‍යෂ්ටිය තමයි මේ තියෙන්නේ. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙනවා. ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරි මේක ඔයගොල්ලෝ පොඩි නෝට් එකකට දාගන්න මේ රූප සටහන වීඩියෝ එක නවත්තලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් පරමාණුවක ඇත්තම සයිස් එක අපිට කියන්න බෑ. කුඩාය වල ඇත්ත සයිස් එක කියන්න බෑනේ. අපි සාමාන්‍යයෙන් 10 බලයක් ලෙස තමයි ඉදිරිපත් කරන්නේ දල වශයෙන්. සාමාන්‍ය පරමාණුවක සයිස් එක 10 මීටර. නැත්තම් ඇම්ස්ටෝන් එකක් කියලා ගන්නවා. පරමාණුවෙන් පරමාණු විශාලත්වය ඒක තුලින් එකයි. මේ විශාලත්වය පරමාණුවෙන් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතෙන් ගත්තොත් න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය විතරක් ගත්තොත් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙන සම්පූර්ණ න්‍යෂ්ටියනේ. න්‍යෂ්ටියක විශාලත්වය පරමාණුක විශාලත්වයෙන් 10000න් එකක් වගේ වෙනවා. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් සාමාන්‍ය ඇත්තම සයිස් එක දල වශයෙන් ගත්තොත් 10 ඍණ 14 මීටර වගේ වෙනවා න්‍යෂ්ටියක සයිස් එක.
සයිස් එක කියන්නේ විස්කම්බනේ දෙන්නේ. විස්කම්බේ පරමාණු විස්කම්බේ 10 මීටර. ඊට පස්සේ අපි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වෙන් කරමු. ප්‍රෝටෝන නියුට්‍රෝන වෙන් කරගන්න පුළුවන් නේ. ප්‍රෝටෝන එක මේ විශාලත්වය පරමාණුක විශාලත්වයෙන් ලක්ෂයෙන් එකක් වගේ වෙනවා. ප්‍රෝටෝන එක හෝ නියුට්‍රෝන එක විශාලත්වය. ඒකේ තුන අපි ඇත්තම සයිස් එක ගත්තොත් දල වශයෙන් 10 මීටර වගේ වෙනවා. ප්‍රෝටෝන හෝ නියුට්‍රෝනයක් ගත්තොත් වෙන වෙනම. දැන් ඇත්තම ප්‍රෝටෝන සහ නියුට්‍රෝන නෙමේ මූලිකාංශ ලෙස දැන් සලකන්නේ. හරි ඉස්සර කාලේ සැලකුවාට දැන් ප්‍රෝටෝන නියුට්‍රෝන නෙමේ සලකන්නේ. ප්‍රෝටෝනයක් අපිට තවත් පොඩි අංශ වලට බෙදා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රෝටෝන හෝ නියුට්‍රෝන හැදිලා තියෙන්නේ මේ quarks කියන හරිද? quarks කියන අංශ වලින්. එතකොට මේ quarks කියන අංශ අපිට තවත් බෙදන්න පුළුවන් කියලා මේ වෙලෙට හොයාගෙන නැහැ. ඉස්සරහට අපි දන්නේ එහෙම හොයාගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. දැනට අර හොයාගෙන තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අපිට බෙදන්න පුළුවන් තවත් පොඩි අංශ වලට. ඒවා අපි හඳුන්වනවා quarks කියන නමින්. එතකොට quarks එකතු වෙලා තමයි ප්‍රෝටෝන හෝ නියුට්‍රෝන හැදෙන්නේ. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකතු වෙලා තමයි න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය තවත් එක සංඝටක තියෙනවා නියුක්ලියෝන. න්‍යෂ්ටියයි ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තමයි පරමාණු හැදිලා තියෙන්නේ. පරමාණු එකතු වෙලා අණු හැදෙනවා. අණු එකතු වෙලා අනේ කොහොමද දිග තමයි ඉතින් පදාර්ථ දක්වා යනවා. පැහැදිලිද? ඉතින් අපි ඉගෙන ගන්නේ මේ විශ්වයේ හැදිලා තියෙන ළමයි මූලිකම අංශු මොනවද සහ ඒවල ගුණ. හරිද? මූලිකම අංශු. එහෙනම් මතක තියාගන්න මේ quarks කියන එක අපි සලකනවා මූලික අංශුවක් ලෙස. quarks වල තව එක එකව තියෙනවා මම මේ ටික දෙන්නම්. හරිද? ඉලෙක්ට්‍රෝනය කියන එක අපි ගත්තොත් නේද? ඉලෙක්ට්‍රෝන මෙතන අපි ගත්තොත් අන්න මේ quarks ඒ කියන්නේ මේ ප්‍රෝටෝන හෝ නියුට්‍රෝන හැදලා තියෙන්නේ quarks වලින්නේ. quarks එක සයිස් එක තවත් ඉතා කුඩායි. පරමාණුවෙන් මෙතන නිකන් දල වශයෙන් දාලා තිනවා සහ මෙතනත් තියෙනවා 10 මීටර. සහ ඉලෙක්ට්‍රෝනික විස්කම්භයක් 10 මීටර. ඉලෙක්ට්‍රෝනය අපිට තව බෙදන්න බෑ. තවදුරටත් මේ quarks කියන ඒවාත් අපිට තවදුරටත් බෙදන්න බෑ. හරි මේ වෙද්දි ඉදිරිපත් වෙලා තියෙන හරිද මේ ආකෘතිය. ඒක මේවා තමයි මූලික අංශු. ඉලෙක්ට්‍රෝන සහ මේ quarks කියන එක එක අංශු තියෙනවා අපි බලමු. හරිද? ඒවා අපි මූලික අංශු ලෙස සලකනවා. මේකේ නෝට් එකත් ඔයගොල්ලන්ට පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? පුළුවන්. ඊට අපි දැන් මේ වෙද්දි දැන් 1956න් පස්සේ අපි හොයාගත්ත මේ ආකෘතිය මොඩර්න් ෆිසික්ස් යටතේ මේ කොටස තමයි ඉගෙන ගන්න. හරිද? එතකොට අපිට මේ මූලික අංශුවක් ළමයි තවදුරටත් ආයි බෙදන්න බෑ. දැන් අපි එහෙමයි සම්මතයි. මූලික අංශු දැන් ඉලෙක්ට්‍රෝන අපිට තව බෙදන්න බෑ. තවත් පොඩි පොඩි කොටස් වලට. හරි? ඊට පස්සේ quarks කියන ඒවා quarks වල එක එක වර්ග තියෙනවා. ඒවා අපිට ආයි තව බෙදන්න බෑ. ඒ වගේම තව දෙයක් තමයි හරි පොඩක් නෝට් එකට දාගන්න. හරි ඔයගොල්ලෝ දැන් මේක සම්පූර්ණයෙන්ම රූපෙන්දා. හරිද? එතන පොඩක් වුණා තරු ලකුණක් දාලා ලියා ගන්න. හරිද? මේ මූලික අංශු අපිට තවදුරටත් බෙදන්න බෑ. දැන් මේ වෙද්දී අපි සලකනවා මූලික අංශු වශයෙන් quarks සහ මේක ඉලෙක්ට්‍රෝනත් එක ෆැමිලි එකකට අහුවෙන්නේ. මේවා ෆවුල් වශයෙන් දීලා අපි මම බලන්නම් මේ ටික. ඊට පස්සේ හරිද? quarks වලින් තමයි ප්‍රෝටෝන හෝ නියුට්‍රෝන හැදිලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනය කියන එක තවදුරටත් බෙදන්න බෑ. ඉලෙක්ට්‍රෝනයත් අපි සලකන්නේ මූලික අංශුවක් ලෙස. ඒ වගේම මේ මූලික අංශුවක් ළමයි හැදිලා තියෙන සංයුතිය කියන්නත් බෑ. මූලික අංශුව හැදිලා තියෙන සංයුතිය කියන්න බෑ. හරි මම මේකේ පොඩි නෝට් එකක් පහලින් ඔයගොල්ලන්ට දාන්නම්. හරි දැන් 1950 වල කලින් මීට කලින් නේ ඇරිස්ටෝටල්. හරිද? අපි බුදුහාමුදුරුවෝ 2500කට කලින්. ඒගොල්ලොත් එක එක ඉදිරිපත් කරපු මේ දාර්ශනික ඒවා තියෙනවා. නේ දැන් අපි බුදුහාමුදුරුවෝ කියලා තිබ්බා ආපෝ තේජෝ වායෝ පඨවි නේද? ඒ වලින් තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ මුළු විශ්වය. හරිද? ඒක එහෙම ගන්නත් පුළුවන් නේ. හරිද? වාතය, ජලය, ගින්දර, මේ පෘථුවිය. හරිද? ඔය ටික ඇරිස්ටෝටල් කියන මේ දාර්ශනිකයත් ඉදිරිපත් කරලා තිබ්බා. හරි ඊට පස්සේ කාලයක් යද්දී මේ ලී, ලෝහ, අවකාශයත් ඕකට එකතු වුණා. මේක කොහොමද නිර්මාණය වුනේ? මේ අපි ඉන්න මේ විශ්වය නිර්මාණය වුණේ කොහොමද? මොන වලින් නිර්මාණය වෙලා තියෙන්නේ? එක එක කාලවකවාන වල එක එක දාර්ශනිකයෝ ඔය ඈත අතීතේ ඉඳන් එක එක ඒවා ඉදිරිපත් කරලා තිබ්බ එක එක ආකෘති. හරිද? ඉතින් එතකොට එක එක කාලවල දැන් 1900ට කලින් තමයි සාමාන්‍යයෙන් මේ පරමාණුව තමයි ඒගොල්ලෝ 1900ට කලින් හොයාගෙන තිබ්බේ පරමාණුව. ඒ දක්වා ඒගොල්ලෝ ඇවිල්ලා තිබ්බා කුඩා අංශු හොයාගෙන පරමාණුව තමයි හොයාගෙන තිබ්බේ. 1950 පස්සේ තමයි පරමාණුවත් අපිට කුඩා කොටස් වලට වෙන් කරන්න පුළුවන්. දැන් රදර්ෆර්ඩ් කිව්වා මේ න්‍යෂ්ටිය කඩන්න බෑ කියලා. එයා ඉන්න කාලේ. එයා ඉතින් ඒ කාලේ ඒ දක්වා විතරේ හොයාගෙන තිබ්බේ. පරමාණු හැදලා තියෙන්නේ න්‍යෂ්ටි ඉලෙක්ට්‍රෝන මේ කවච වල ශක්තිමත් අංග වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. න්‍යෂ්ටි ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙනවා කියලා කිව්වා රදර්ෆර්ඩ්. එයා කිව්වා රදර්ෆර්ඩ් න්‍යෂ්ටිය තාම වෙන් කරන්න බෑ කියලා කිව්වා.
ඒ කියන්නේ න්‍යෂ්ටිය ගැන යාට ලොකු අදහසක් ඉදිරිපත් කරන්න බැරුව ගියා. ඊට පස්සේ තමයි මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් න්‍යෂ්ටිය හැදිලා තියෙනවා කියලා කිව්වේ. ඉතින් ඔහොම දැන් එන්න අපි මේ වෙද්දි හොයාගෙන තියෙනවා ළමයි මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන්නේ මූලික අංශු නෙමෙයි. ඒවත් අපිට තව බෙදන්න පුළුවන් කියලා. එහෙනම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕනේ මේ මූලික අංශු පවුල් දෙකක් තියෙනවා. මම මේ ඉලෙක්ට්‍රෝන කියන එක අහුවෙන්නේ ලෙප්ටෝන පවුලට. මම ඒ ටික දෙන්නම් chart එක. හරි quarks පවුලට අහුවෙනවා. හරි බලමු මොනවද quarks වලට එන්නේ. quarks වල එක එක වර්ග තියෙනවා. ලෙප්ටෝන වලත් එක එක වර්ග තියෙනවා. හරි ඒක මේ විශ්වයේ තියෙන සියලුම දේවල් හැදිලා තියෙන මූලික අංශු පවුල් දෙකක් තියෙනවා. එකක් තමයි quarks පවුල. quarks කියන එකේ දේරුම ඉතාම පුංචි කියන එක. අනිත් එක තමයි ලෙප්ටෝන පවුල. සැහැල්ලුයි කියන එක. හරි. එතකොට අපිට මේ වෙද්දි විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා quarks 6ක් තියෙනවා කියලා. මම මේ 6 දෙන්නම්. සහ ලෙප්ටෝන 6ක් තියෙනවා. නිකන් අර සමරූපීතාවයක් තියෙනවා. quarks 6ක් තියෙනවා. ලෙප්ටෝන 6ක් තියෙනවා. එතකොට අපි අංශ භෞතික විද්‍යාව ඉගෙන ගන්න. දැන් ඕගොල්ලෝ රසායනික විද්‍යාවේ ආවර්තය වගුවක් පාවිච්චි කරනවානේ. මේ දක්වා හොයාගෙන තියෙන පරමාණු. මේකෙත් අපිට තියෙනවා ආවර්තිතා වගුවක්. ගොඩක් නෑ දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ රසායන විද්‍යාව ඉගෙන ගන්න ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය තියෙනවා. නේ 100 200 ගණක් තියලා තියෙනවා නේද? 100 ගණක්. හරි. අලුතෙන් මූලද්‍රව්‍ය එනවා. දැන් අපි ගත්තොත් මූලික පවුල් ෆැමිලි දෙකේ quarks සහ lepton. quarks ඒවා 6යි තියෙන්නේ. quarks අංශු 6යි, lepton අංශු 6යි තියෙන්නේ. හරිද? ඉතින් ඔය 12 තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේවල ආරෝපණ පොඩි ගුණ වර්ගයක් තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් බලමු. මම chart එකත් එක්ක විස්තර කරන්න. දැන් අපි මේ ඉගෙන ගන්න හදන්නේ හරි බය වෙන්න බෑ එක ගමන්. හරි මේ තියෙන්නේ අංශු භෞතික විද්‍යාවේ ආවර්තිතා වගුව. දැන් ඇත්තටම මේක තමයි මුලින්ම ඉගෙන ගන්න ඕනේ හරුණා. දැන් අපි ඉගෙන ගන්නේ සාමාන්‍ය ආවර්තිතා වගුවනේ නේ. ඔයගොල්ලෝ රසායන විද්‍යාවේ භෞතික විද්‍යාවෙත් අපි මීට කලින් ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍ය ආවර්තිතා වගුව. ඒකේ තියෙන්නේ තමයි පරමාණු නේ. හයිඩ්‍රජන් වලින් නම් මේ දක්වා ඉගෙන ගත්ත හයිඩ්‍රජන් හීලියම් ලිතියම් ඔය පරමාණු දෙක තමයි ඒ ආවර්තිතා වගුවේ තියෙන්නේ. මේ තියෙන්නේ අපි පරමාණුවත් තව පොඩි පොඩි කොටස් වලට බෙදන්න යද්දී මේ බෙදාගෙන යවන්න තියෙන්නේ මේක කෙලවරක් නෑ ඉතින්. දැන් මේ වෙද්දි විද්‍යාඥයෝ මේ වලින් සෑහීමකටපත් වෙනවා. තවත් අපි දන්නේ මේවා ඉස්සරහට තව බෙදා ගන්න පුළුවන් වෙයි. තවත් පොඩි පොඩි කොටස් වලට. දැනට අපි මේ මොඩල් එක මෙතෙන්ට හොයාගෙන ඉන්න ආකෘතිය තමයි ඉගෙන ගන්නෙ. හරි 1956 වගේ කාලෙන් හොයාගත්ත ආකෘතිය. හරිද? එක එක කාලවල එක එක ආකෘති තිබ්බා. හරිද? අපි රසායන විද්‍යාව ඉගෙන ගන්න තමයි සාමාන්‍ය පරමාණු මේ වෙද්දි හොයාගෙන ඉන්න පරමාණු. ඒතර මේ පරමාණුවක් හැදලා තියෙන්නේ කොහොමද? අපි දන්නවා අන්න ඉලෙක්ට්‍රෝන වලින් සහ න්‍යෂ්ටියක් තියෙනවා. ඊට පස්සේ අපි බලනවා ඉලෙක්ට්‍රෝන හැදලා තියෙන විදිය. විද්‍යාඥයෝ තාම කියන්නේ ඉලෙක්ට්‍රෝනේ තව බෙදන්න බෑ. ඉලෙක්ට්‍රෝනි කියන්නේ මූලික අංශුවක්. ඉලෙක්ට්‍රෝනි කියන එක හරි අහුවෙන්නේ මේ ලෙප්ටෝන පවුලට. හරි දැන් මම ගෝ ලෙප්ටෝන අපිට 6ක් තියෙනවා. ඒක එකක් තමයි ඉලෙක්ට්‍රෝනි කියන එක. හරි මියෝන මේ නම් ප්‍රොඩක්ට් මතක තියාගන්න වෙනවා. හරිද? ලෙප්ටෝන පවුලේ සමාජිකයෝ 6 දෙනෙක් ඉන්නවා. දැන් ආවර්තතාවක ගොඩක් ඉන්නවානේ පරමාණු වර්ගනේ. ඉතින් මේක තමයි අංශු භෞතික විද්‍යාවේ මේ මූලික අංශු ටික මේ තියෙන්නේ. මූලික අංශු අපි ෆැමිලි දෙකකට පවුල් දෙකකට වෙන් කරනවා. එකක් තමයි quarks පවුල. quarks පවුලේ හරිද අංශු 6ක් තියෙනවා. හරිද? up, charm, top, down, strange, bottom. මේ ලස්සන නම් දාලා තියෙන්නේ. හරිද? ඒ නම් ආපු විදිය ඔයගොල්ලෝ දැනගන්න ඕනේ නැහැ. හරි ඒ කාලවල ඒ නම් දාලා තියෙනවා. හරි කියන්නේ 1950 කමුලින් තමයි මම හොයාගත්තේ. මේ වෙනකන් හොයාගෙන තියෙන මේ තියෙන්නේ හරිද අපිට තියෙන quarks 6යි lepton 6යි. හරි දැන් පරමාණුව අපි හැදලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටියෙන්. න්‍යෂ්ටිය හැදලා තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින්. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන හැදලා තියෙන්නේ හරිද? මෙන්න මේ අපි ඉගෙන ගන්න. ඇත්තටම ප්‍රෝටෝන සහ නියුට්‍රෝන හැදලා තියෙන්නේ quarks වලින්. හරිද? අපි බලමු අන්තිමට කොහොමද ප්‍රෝටෝනයක් සහ නියුට්‍රෝනයක් මේ වලින් අපිට හදන්න පුළුවන්. හරි මේ up එකයි down පාවිච්චි කරලා quarks up quarks down quarks පාවිච්චි කරලා අපිට ප්‍රෝටෝන සහ නියුට්‍රෝන හදන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනිය යවෙන්නේ ලෙප්ටෝන පවුලට. ඉලෙක්ට්‍රෝනිය කියන එක මූලික අංශුවක්. අපිට මූලික අංශුවක් හැදිලා තියෙන විදිය කියන්න බෑ. මූලික අංශු වලින් තමයි අනිත් ඔක්කොම හැදෙන්නේ නේ. මූලික අංශු වලින් තමයි දැන් පරමාණු හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන කියන මූලික අංශුවයි. හරිද? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන එක මූලික අංශු නෙමෙයිනේ. මොකද ප්‍රෝටෝන සහ නියුට්‍රෝන මම හදලා පෙන්නන්නම් මේකේ අන්තිමට. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අපිට හදන්න පුළුවන් මේ quarks කියන හරිද? quarks තුනක් පාවිච්චි කරලා හදන්න පුළුවන්. up down quarks වලින් හැදුව හැකි. මේ වලින් හදන්නත් පුළුවන් තව එක එක ඒවා ස්කන්ධ ටිකක් වැඩි ඒවා. දැන් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වගේ ඒවා මේ up quarks වලින් සහ down quarks වලින් හැදුවේ හැකි.
මම ප්‍රතික්‍රියා ලියලා පෙන්නන්න හැදෙන විදිය එන විදිය ඉලෙක්ට්‍රෝනය කියන එකත් අපි සලකන්නේ මූලික අංශු. මොකද ඉලෙක්ට්‍රෝන පවුලේ සමාජිකව 6 දෙනෙක් ඉන්නවා. ඒතර මේකෙත් අර ආවර්තාවක එක කාණ්ඩ දෙක කාණ්ඩ වගේ මේකේ තියෙනවා පළවෙනි පරම්පරාව. කොවාක්ස් පවුලේ පළවෙනි පරම්පරාව. කවුද අහුවෙන්නේ? දෙන්නෙක් ඉන්නවා. අප් ඩවුන්. දෙවෙනි පරම්පරාවට අහු වෙනවා චාම් ස්ට්‍රේන්ජ්. තුන්වෙනි පරම්පරාවට අහු වෙනවා හරියට ටොප් බොටම්. ඒතර මේ වල ආරෝපණ ගත්තොත් දැන් මේ සෙට් එකේම ආරෝපණේ ධන 3න් 2යි ධන 3න් 1යි ධන 3න් 1යි. ඒ කොවාක්ස් වලට නිකිලමය ආරෝපණ නැත. හරි ලියා ගන්න කොවාක්ස් වලට නිකිලමය ආරෝපණ නැත. දැන් ප්‍රෝටෝන සහ අපි ගත්තොත් ප්‍රෝටෝනයකට නිකිලමය ආරෝපණයක් එනවනේ. නියුට්‍රෝන එක ගත්තොත් ආරෝපණේ බිඳුවයි නිකිලයක්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේවා එකතු කරලා අපිට නිකිල ධන එක හදන්න පුළුවන්. බිඳුව හදන්නත් පුළුවන්. ධන ඍණ කැපිලා ගිහලා බිඳුව උදාසීන කරගන්නත් පුළුවන්. නියුට්‍රෝනේ හදන්නත් පුළුවන් මේ වලින්. හරිද? ඊට පස්සේ මේ පැත්තට යන්න ස්කන්ධය වැඩි වෙනවා. මෙහාට යන්න ස්කන්ධය වැඩි වෙනවා. අප් ක්වාක්ස් එකට වඩා ඩවුන් ක්වාක්ස් එකේ ස්කන්ධය වැඩි. මේවා මූලික අංශු මූලික අංශු. හරිද? මේවා තමයි මූලිකම අංශු. මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන මූලිකම අංශු. තරුණ මේකකය. මේවා එකතු වෙලා තමයි එක එක ඒවා පරමාණු පදාර්ථ ඔක්කොම හැදෙන්නේ. මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. අන්න ආරම්භය. අපි ඉස්සර ආරම්භ ඉගෙන ගත්තේ නෑ. දැන් මේ අලුත් සිලබස් එකේ මේක දාපු එකක් හොඳයි. නේ අපි ඇත්තටම හිතන් හිටියේ පදාර්ථ හැදලා තියෙන්නේ අණු පරමාණු වලින්. අණු පරමාණු වල තියෙන්නේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. එච්චරයි හිතාගත්තේ. එච්චරනේ ඉගෙනගෙන තිබ්බේ නේ. දැන් මේකත් අදාපු එක හොඳයි. මොකද දැන් මේ වෙනකොට පාවිච්චි කරන මේ ආකෘතිය. හරි අංශු භෞතික විද්‍යාව වැදගත්. දැන් මේක තව ඕනනම් යවුලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේකේ සීමාවක් නෑ. දැන් විද්‍යාඥයෝ තවත් පරීක්ෂා කරනවා මේකේ තව පරම්පරාවක්. දැනට මේ හොයාගෙන තියෙන මේ ටික තමයි තියෙන්නේ. 12යි තියෙන්නේ ප්‍රධාන වශයෙන්. හරි ක්වාක්ස් පවුලේ සමාජිකයෝ 6යි, ඉලෙක්ට්‍රෝන පවුලේ සමාජිකයෝ 6යි. අර ආවර්තක වගේ තමයි තියෙන්නේ. මේ පැත්තට යන්න ස්කන්ධ වැඩි වෙනවා. මේවල ආරෝපණ ධන 3න් 2 ධන 3න් 2 මේවල ආරෝපණ ඍණ 3න් 1 ඍණ 3න් 1 ඍණ 3න් 1. අතට තියා ගන්නවා ලේසි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පවුලේ ඉන්නවා සමාජිකයෝ 6 දෙනෙක්. හරි මේවා ඕන එකක් නෑ අපිට හදන්න පුළුවන්. දැන් විද්‍යාගාර තුල මේවා ඔක්කොම හදනවා. මේ ප්‍රතිඅංශු අපිට මේ අංශු හදා ගන්න පුළුවන්. මේ ක්වාක්ස් හරි ඉලෙක්ට්‍රෝන සමහර ප්‍රතික්‍රියාවල මේවා හැදෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන කියන එක අපි කොහොමද දන්නවනේ? ඉලෙක්ට්‍රෝන පවුලේ සමාජිකයෝ 6ක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන, මියෝන, එක ටවු. ආරෝපණ ඍණ 1 ඍණ 1 ඍණ 1. හැබැයි ස්කන්ධ මෙහාට යන්න වැඩි වෙනවා. දැන් ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය වගේ මියෝනයේ ස්කන්ධය 207 ගුණයක් වෙනවා. ඊටත් වඩා මේවල එහෙම දල වශයෙන් දැනගන්න ඕනේ ස්කන්ධ මෙහාට යන්න වැඩි වෙනවා. අගයන් මතක තියාගන්න ඕනේ නෑ. ඊට පස්සේ තව තියෙනවා හරිද මේ ඉලෙක්ට්‍රෝන, නියුට්‍රියෝන. මතකද අපි අර න්‍යෂ්ටික මේ ප්‍රතික්‍රියා ලියද්දී න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවල දානවා නේද? ඉලෙක්ට්‍රෝන, නියුට්‍රියෝනක් පිට වෙනවා කියලා. ඉලෙක්ට්‍රෝන, නියුට්‍රියෝනයක් පිට වෙනවා කියලා දානවානේ ප්‍රතික්‍රියාවේ. හරිද? දාන්නේ මතකද? හරි mu e කියලා. අන්න. මේවත් මේ අපි සලකන්නේ මූලික අංශු ලෙස. අර සූර්යයා තුල සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවේ මේක පිට වෙනවා. මම ඒ ප්‍රතික්‍රියාවලත් ලියලා ඇති. ඔයගොල්ලෝ වීඩියෝස් බලුවා නම් හරි සූර්යයාගෙන් පිටවන ශක්තිය පිට වෙද්දී න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා නෙවෙන්නේ නේ. හයිඩ්‍රජන් සැහැල්ලු ඒවා එකතු වෙලා විශාලයව හැදෙනවා න්‍යෂ්ටි. හරි හයිඩ්‍රජන් මේ පරමාණු එකතු වෙලා හරි විකිරණශීලී ඒවා හීලියම් ඒවා හැදෙනවා. හැදෙද්දී ශක්තිය පිට වෙනවා. ප්‍රතික්‍රියා කිහිපයක් තියෙනවා. එතකොට පිටවෙන එක දෙයක් තමයි මේ ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන. නියුට්‍රිනෝන. හරිද? මේවල ආරෝපණ නැහැ. මෙන්න මේ සෙට් එකේ ආරෝපණ නැහැ. හරි? ඉතින් මේවල අපි සලකන්නේ නියුට්‍රිනෝන, මියෝන නියුට්‍රිනෝන, ටව් නියුට්‍රිනෝන. හරි? ඒතර මේ පැත්තට යන්න ස්කන්ධය මේවලත් වැඩි වෙනවා. හැබැයි ආරෝපණ නැහැ. ආරෝපණ නැහැ. මේ සෙට් මේ තුනේ ආරෝපණ නැහැ. මේ තුනේ ආරෝපණ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වගේ ඍණ 1 යන්නේ. කියන්නේ ඍණ 1 ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයට සමානයි. ස්කන්ධය වැඩි වෙනවා. මේවල ආරෝපණ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වෙන ඍණ 3න් 1 ඍණ 3න් 1 ඍණ 3න් 1 මේකේ ධන 3න් 2යි ධන 3න් 2යි ධන 3න් 1යි. හරිද? මේවල තියෙනවා මේ මූලික අංශු දැන් මේවා ස්පින් වෙනවා. බැවුමක් තියෙනවා. හරිද? ස්පින් නිකන් එක තැන ඉන්න ගමන් නිකන් හොම් බැවුම් භ්‍රමණය වෙනවා වගේ. හරි බැවුමක් තියෙනවා. ඒවල කියන්න මතක තියාගන්න අවශ්‍ය නැහැ. ওই ටික විතරක් මතක තියාගත්තා නම් ඇති. හරිද? ඊට පස්සේ දැන් අන්න මෙන්න මෙහෙම දේරුත් තියෙනවා. දැන් විද්‍යාඥයෝ ඉදිරිපත් කරනවා දැන් මහා විකුණුවාදී හරි මොකක් හරි අතීතයේ ඉස්සර මේ ලෝකයේ විශ්ව නිර්මාණය වුණේ කොහොමද? මේ අපි දැන් මේ දකින්නේව කොහොමද හැදිලා තියෙන්නේ? ඒතර විද්‍යාඥයෝ හිතනවා විශ්ව නිර්මාණයේදී මෙන්න මේ කොවාක්ස් සහ ඉලෙක්ට්‍රෝන මේ පවුලේ ඉන්න සමාජිකයෝ ටික සහ මෙන්න මෙතන තව 12ක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඇත්තට මේ තියෙන්නේ දැන් විද්‍යාඥයෝ මත පහල කරනවා. ඇත්තට මේවා අපිට සමහරව මේ ඔක්කොම ඕන එකක් හැදුවා හැකි විද්‍යාගාර තුල. මේ ප්‍රතිඅංශු තියෙනවා. ඔන්නෝකත් වැදගත්.
ඒ කියන්නේ ඕනම අංශුවකට ළමයි ප්‍රති අංශුවක් තියෙනවා. හරිද? දැන් ඇත්තටම ගත්තොත් මූලික පවුල් දෙකයි ඉලෙක්ට්‍රෝනයි quarks. ඉතින් අපි සලකන මූලිකම අංශු ලෙස ගන්නෙ මේ quarks ෆැමිලි එකේ කවුරු හරි අහුවොත් දැන් ගිය අවුරුද්දේ පේපර් එකේ අහලා තිබ්බනේ. මේ විශ්වයේ නිර්මාණය වෙලා තියෙන මූලික අංශු පවුල් කීයද? පවුල් මම හිතන්නේ ඒක දීලා තිබ්බා ඉලෙක්ට්‍රෝන පවුලයි quarks පවුලයි. මේ පවුල් දෙකේ මූලික අංශු කීයද ඉන්නේ? එන මතක තියාගන්න ඕනේ quarks පවුලේ අංශු වර්ග 6ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන පවුලේ අංශු වර්ග 6ක් තියෙනවා. ඒකම හරිද මේ quarks පවුලේ ප්‍රති quarks 6කුත් තියෙනවා. නිකන් සමරූපීතාවයක් තියෙනවා හැමතැනම. ඒ කියන්නේ ඕනම quarks එකක් ගත්තොත් ඕනම එකක් ගත්තොත් ඌට අදාළ ප්‍රති quarks එකක් තියෙනවා. එතකොට මේ up quarks එකේ මේ තියෙන්නේ ප්‍රති up එක. anti up. anti කියන්නේ ප්‍රති නේ. එතකොට දැන් මේක අපි ප්‍රතික දාද්දී උඩින් මෙහෙම ඉදි කැලලක් ගන්නවා. බා කියන එක. හරි බා u. මේක u නේ up බා quark එක. මේ ප්‍රති up quark එක. හරිද? බා. එතකොට මේකේ වෙනස ස්කන්ධ සමානයි. මතක තියාගන්න කිසියම් අංශුවක සහ ප්‍රති අංශුවක ස්කන්ධය සමානයි. ඒ කියන්නේ quarks එකයි ඊට අදාළ ප්‍රති quarks එකේ ස්කන්ධ සමානයි. මේ දෙකේ ස්කන්ධ සමානයි. හැබැයි ආරෝපණය වෙනස් වෙනවා. මේකේ ආරෝපණය ධන තුනෙන් දෙක නම් මේකේ ආරෝපණය ඍණ තුනෙන් දෙක වෙනවා. ඊට පස්සේ charm එකෙත් ප්‍රති charm එක තියෙනවා. C bar. ආරෝපණය තමයි වෙනස් වෙන්නේ. මෙතනත් මේ පැත්තට යද්දී ස්කන්ධ වැඩි වෙනවා. හැබැයි ඔයගොල්ලෝ කියන්නේ එපා 6යි 6යි මෙතනත් 6යි මෙතනත් 6යි 24ක් තියෙනවා කියලා. දැන් අපි සලකනවා මෙහෙම අංශුත් තියෙනවා. හැබැයි අපි අර මූලික වශයෙන් සලකන්නේ ඉලෙක්ට්‍රෝන සහ quarks පවුලේ 6 6 තමයි සලකන්නේ. ඒ 6ට ප්‍රති quarks 6කුත් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන 6ට ප්‍රති ඉලෙක්ට්‍රෝන 6කුත් තියෙනවා. හැබැයි අපි සම්මත කරගෙන තියෙන්නේ මේ 6යි මේ 6යි. හරිද? එතකොට දැන් ප්‍රති අංශුවක් ගත්තොත් අංශුවකට දාලා ප්‍රති අංශුවක් තියෙනවා. පදාර්ථයකට දාලා ප්‍රති පදාර්ථයක් තියෙනවා. ඔක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. ඒ විශ්වයේ නිර්මාණය වෙද්දී අංශුත් තිබිලා තියෙනවා ප්‍රති අංශුත් තිබිලා තියෙනවා. මේවත් තිබිලා තියෙනවා මේවත් තිබිලා තියෙනවා. හරිද? ඒ වගේම මේවත් තිබිලා තියෙනවා මේවත් තිබිලා තියෙනවා. දැන් මෙයාලගේ ප්‍රති අංශු තියෙනවා. දැන් මෙතනත් බලන්න මේ සෙට් එකේ ප්‍රති අංශු ස්කන්ධ සමානයි. මෙයාගේ ස්කන්ධ සමානයි නේද? හැබැයි මෙහාට යන ස්කන්ධ වැඩි වෙනවා. ස්කන්ධ වැඩි වෙනවා. කොනම අංශුවක ප්‍රති අංශුවක ස්කන්ධ සමානයි. ආරෝපණය වෙනස් වෙනවා. ඍණ තුනෙන් එක නම් මෙහා ධන තුනෙන් එකයි. ඍණ තුනෙන් එක නම් ධන තුනෙන් එකයි. හරි ඒවා අපි අර ප්‍රති කියන එක දාද්දි උඩින් බාහුව දාලා ලියනවා මේ සංකේතම තමයි. ඒවා ඉච්චරම අහන්නේ ඔය ප්‍රති quarks ගැන. ප්‍රති ඉලෙක්ට්‍රෝන ගැන මේක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන එකේ පවුලේ මේ සමාජිකයෝ හයේ ප්‍රති සමාජිකයෝ ඔයගොල්ලෝ මීට කලින් දන්නවා එක්කෙනෙක් කවුද? ඉලෙක්ට්‍රෝනේ වගේ ඉන්න අනිත් එක්කෙනා කවුද? පොසිස්ට්‍රෝනේ මතකයි. මේක අපි කලින් ඉගෙන ගත්තනේ. ඉලෙක්ට්‍රෝනි ස්කන්ධයේම තියෙන ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක අපි ඍණ එකයි කියලා හිතන්නකො. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් කූලෝම් කීයද? 1.6යි 10 කූලෝම්නේ. ඒක අපි එකක් කියලා ගත්තොත් ඒකද? ඍණ ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඍණ එකයි. ඉලෙක්ට්‍රෝනෙම ධන එක ආරෝපණය ධන 1.6යි 10 කූලෝම් තියෙන එක්කෙනා. ස්කන්ධ සමානයි. එයා අපි ගන්නේ පොසිස්ට්‍රෝනේ. දැකද? ඉලෙක්ට්‍රෝනයක ප්‍රතිඅංශුව තමයි පොසිස්ට්‍රෝනේ. මියෝනයක ප්‍රතිඅංශුව මේ මියු බාර්. හරිද? මියු බාර් ප්‍රති මියෝනය. ටව් එකෙත් තියෙනවා ප්‍රති ටව් වේද. හරිද? මේ පැත්තට යද්දී ස්කන්ධේ ගුණත් වැඩි වෙනවා. මේ වගේම තමයි අර ආරෝපණ තමයි වෙනස් වෙන්නේ. ස්කන්ධ සමානයි. ඕනම අංශුවක සහ යාගේ ප්‍රතිඅංශුවේ ස්කන්ධ සමානයි. ආරෝපණ වෙනස් වෙනවා. ඊට පස්සේ මේක තව වැදගත් දෙයක් තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන පවුලේ මෙතන ඉන්නවා මේ ආරෝපණ නැති තුන් දෙනෙක්. මෙයාලගේ ආරෝපණ නැහැ. හරි ඉලෙක්ට්‍රෝන වම කලින් කිව්වා නියුට්‍රිනෝන මෙයාලගේ ප්‍රතිඅංශු තුනක් තියෙනවා මේ තුනේ. ආරෝපණ කොහොමද? දැන් මෙතන ආරෝපණ බිඳුව නම් ඒකේ අනිත් පැත්ත ගත්තත් ඉතින් බිඳුවම නෙන්නේ ආරෝපණ බිඳුවයි. හැබැයි මෙයාලත් ලියද්දි උඩින් බාහුව දාලා ලියන්න ඕනේ ප්‍රති හරිද? quarks ප්‍රති ඉලෙක්ට්‍රෝන හින්දා. මෙයාගේ ප්‍රති එක තමයි මේ තියෙන්නේ. මෙයාගේ ප්‍රති එක තමයි මේ තියෙන්නේ. මෙයාගේ ප්‍රති ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. මෙහාට යද්දී මොකද වෙන්නේ? ස්කන්ධය වැඩි වෙනවා. ඉතින් ওই ටික තමයි මම මේ නෝට් එකෙත් ඔයගොල්ලන්ට පහල දාලා තියෙනවා. හරිද? එතන පොඩ්ඩක් අපි විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. ඒ ටික ලියාගමු. හරිද? මේක ඉස්සෙල්ලා chart එකට දාගන්න. ඊට පස්සේ වීඩියෝ එක නවත්තලා මම මේ ටික නෝට් එකට දාගන්න. ඉතින් අපිට ඕවා තමයි විභාගෙට අහන්න පුළුවන්. හරි එකක් තමයි ලියන්න. හරි ලියන්න. මන්ද අංශුවක සහ ප්‍රති අංශුවක හරි අංශුවක සහ ඊට අදාළ ප්‍රති අංශුවක අංශුවක සහ ඊට අදාළ ප්‍රති අංශුවක ස්කන්ධ සමාන වන අතර ආරෝපණ වෙනස් වේ. ඒ කියන්නේ ආරෝපණ වල ලකුණ වෙනස් වෙනවා. හරි.
හරි ඊට පස්සේ මම දැන් මේකේ පස්සේ ප්‍රතික්‍රියා ලියන්නම්. මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අපිට ප්‍රෝටෝන සහ නියුට්‍රෝන මූලික අංශු නෙමෙයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන මේ අප් සහ ඩවුන් කොආක්ස් වලින් හදන්න පුළුවන්. ඒකත් ලියා ගන්න. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අප්ස් සහ ඩවුන් කොආක්ස් වලින් හදන්න පුළුවන්. හරිද? හොඳයි. හරි. ඊට පස්සේ මේකේ මේ අපි ගන්න හරි මියෝන මෙතන මේ මියෝන කොස්මික්ස් ඔයගොල්ලෝ කොස්මික්ස් කිරණ දන්නවනේ කොස්මික්ස් කිරණ වලත් මේ මියෝන කියන එක අපිට අන්තර්ගත වෙනවා බලා ගන්න පුළුවන්. හරිද? ඒක චුට්ටක් මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝන පිට වෙනවා සූර්යයාගෙන්. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව වෙද්දී. හරිද? මේවට ආරෝපණ නැහැ. මේ තුනට ආරෝපණ නැහැ. ස්කන්ධ තියෙනවා. මේ පැත්තට ස්කන්ධ වැඩි වෙන හැටි කොන්න මම මේ නෝට් එකේ දාලා දෙනවා මේක වෙනම. හරි මේවට ස්පින් එකක් තියෙනවා, බැලුමක් තියෙනවා. ඒ ටික ගැටලුවක් නැහැ. හරි මේවල ඔක්කොම මේ ආරෝපණය දාලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වගේ කී ගුණයක්ද කියන එක. හරිද? ඊට පස්සේ කොආක්ස් වලට මතක තියාගන්න නිකිලමේ ආරෝපණ නැහැ නේ. භාග ගණන් තියෙන්නේ. හරි ඉලෙක්ට්‍රෝන වලට නිකිලමේ ආරෝපණ තමයි තියෙන්නේ. මොකද මෙතන අපි ගත්තොත් ඉලෙක්ට්‍රෝන ආයි තව බෙදන්න බෑ. දැන් මේ වලින් තමයි ප්‍රෝටෝන නියුට්‍රෝන හැදෙන්නේ. ඉලෙක්ට්‍රෝන ආයි බෙදන්න බෑ. ඉලෙක්ට්‍රෝනියත් මූලික අංශුවක් ලෙස ගන්නවා. ඊට පස්සේ ප්‍රෝටෝන නියුට්‍රෝන අපි මේ වලින් හැදුවේ කියන්නේ. ඒකේ ප්‍රෝටෝන නියුට්‍රෝන මූලික අංශු නෙමෙයි. ඒක බෙදුවේ හැකි නෙමෙයි. මම පස්සේ ලියන්නම් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කොහොමද මේ දෙකෙන් හදන විදිය. හරිද? ඊට පස්සේ අංශුක සහ ප්‍රතිඅංශුක අපි කලින් ලියුවා ස්කන්ධ සමානයි ආරෝපණය වෙනස් වෙනවා. හරිද? ඊට පස්සේ ලියන්න සෑම අංශුවකටම ප්‍රතිඅංශුවක් ඇත. හරිද? සෑම පදාර්ථයකටම ප්‍රති-පදාර්ථයක් ඇත. හරිද? ඊට පස්සේ මේකේ තව මේ වැදගත් දෙයක් තියෙනවා. හරිද? දැන් මම මේක මකන්නම්. මේක ගැටලුවක් නෑනේ. දැන් අපි ඇත්තටම ගත්තොත් දැන් විශ්වයේ නිර්මාණය වෙද්දී ඒ මහා විකුණුම් වාදය ඒ වගේ වාද දිනවනේ. එතකොට මේ විශ්වයේ නිර්මාණය වෙද්දී තිබිලා තියෙන මුලින්ම විද්‍යාඥයෝ මත පහල කරන්නේ මෙන්න මේ ක්වාක්ස් ටිකයි, මේ ලෙප්ටෝන ටිකයි, ප්‍රති ලෙප්ටෝන ටිකයි, ප්‍රති ක්වාක්ස් ටිකයි තමයි තිබිලා තියෙන්නේ. මුලින්ම විශ්ව නිර්මාණය වෙද්දී. ඒවා එකතු වෙලා තමයි එක එක පරමාණු වර්ග, එක එක පදාර්ථ වර්ග ඒවා හැදිලා තියෙන්නේ. කාලයත් එක්ක ටික ටික අවුරුදු බිලියන ගණනකට කලින් මේ විශ්ව නිර්මාණය වෙද්දී විද්‍යාඥයෝ මත පහල කරනවා. හරිද? මෙන්න මේ මූලික අංශු මේ 6යි 6යි 12යි ඊට දාලා ප්‍රති ඉලෙක්ට්‍රෝන ටිකයි ප්‍රති ක්වාක්ස් ටිකයි තමයි තිබිලා තියෙන්නේ. ඒකම තව දෙයක් තියෙනවා. හරිද? විශ්වයේ නිර්මාණය වෙද්දී මේ ක්වාක්ස් වලට වඩා කියන්නේ මේ ක්වාක්ස් මේක එක ක්වාක්ස් තියෙනවානේ. ඕවා තිබ්බ ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් තිබිලා තියෙනවානේ විශ්වයේ නිර්මාණය වෙද්දී. අධික ශක්තියක්නේ. මේ ක්වාක්ස් වලට වඩා ප්‍රති ක්වාක්ස් අඩුවෙන් තිබිලා තියෙනවලු. එහෙමයි කියන්නේ. ලෙප්ටෝන වලට වඩා ප්‍රති ලෙප්ටෝන ප්‍රමාණය. ඒ කියන්නේ ලෙප්ටෝන මේ 6 තමයි තියෙන්නේ. ඒ හිතන්නකෝ ඉලෙක්ට්‍රෝන ලක්ෂයක් තියෙනවා. මියෝන ලක්ෂ 3ක් තියෙනවා. ටව් ලක්ෂ 10ක් තියෙනවා. ගොඩක් තියෙනවානේ අංශුනේ, චුටි අංශුනේ. මේවා ඊට වඩා අඩුවෙන් තිබිලා තියෙන ප්‍රමාණය. විශාලත්වය කියන්නේ මේ තිබ්බ ප්‍රමාණ විශ්ව නිර්මාණය වෙද්දී හේතුව තමයි මොකද මේ ඕනම අංශුවක් ප්‍රති අංශුවක් එක්ක එකට සෙට් කරොත් ඒ දෙන්න වෙනසෙනවා. විනාශ වෙනවා. ඕනම අංශුවක් අපි අංශුවකුයි හරිද ප්‍රති අංශුවකුයි එකට එකතු කරොත් මතක තියාගන්න ඒ දෙක නිෂේධනය වෙලා යනවා. නිෂේධනය වෙනවා. වෙනසෙනවා. වෙනසිලා ස්කන්ධානියක් වෙනවනේ. ස්කන්ධානිය ඔයගොල්ලෝ දන්නවා අයින්ස්ටයින් සමීකරණයට අනුව E = ස්කන්ධානිය ඩෙල්ටා m නම් ලොකු ශක්තියක් මෙතනින් මුක්ත වෙනවා. හරි ඕනම අංශුවක් සහ ප්‍රති අංශුව එයාගේ ප්‍රති අංශුව ඕනම අංශුවක ඊට අදාළ ප්‍රති අංශුව එකට එකතු කරොත් දැන් හිතන්නකෝ මම මෙතන ගත්තොත් හරිද ඉලෙක්ට්‍රෝනයයි එයාගේ ප්‍රති අංශුව මේ පොසිට්‍රෝනයනේ. ඔය දෙක එකට එකතු කරොත් මොකද වෙන්නේ? ඔය දෙක එකට එකතු කරොත් ස්කන්ධයේ ෂේ වෙලා ගිහිල්ලා සම්පූර්ණ ස්කන්ධෙම ෂේ වෙනවා. ඇත්තට න්‍යෂ්ටික විලයන විකණ්ඩන ප්‍රතික්‍රියාවල සම්පූර්ණ ස්කන්ධෙම ෂේ වෙන්නේ නැහැ. න්‍යෂ්ටික විලයන විකණ්ඩන ප්‍රතික්‍රියාවල පොඩි ස්කන්ධය ෂේ වෙන්නේ. හරිද? ඒ ස්කන්ධය පොඩි ස්කන්ධය ෂේ වුණාම ඒකනුත් ඉතින් පොඩි ස්කන්ධයක් වුණාට ආලෝක ප්‍රවේගය වර්ගයෙන් C වර්ගයේ ලොකු ශක්තියක් නිපදවා ගන්න පුළුවන් න්‍යෂ්ටික බලාගාරවල සහ සූර්යයා තුල. හැබැයි මතක තියාගන්න සම්පූර්ණ ස්කන්ධයම වෙනසෙන්නේ ෂේ වෙන්නේ අංශුවකට ප්‍රති අංශුවක් එකට එකතු කරොත්. ඒකින්ද මතක තියාගන්න විශ්වයේ නිර්මාණය වෙද්දී අපි සලකනවා මොකද අංශු වලට ප්‍රති අංශු සමානව තිබ්බනම් ඔක්කොම ටික මේ එකතු වෙලා නිෂේධනය වෙලා ගිහිල්ලා මොකුත් මේවා ඔක්කොම මොකද වෙන්නේ අපිට දකින්න හම්බෙන්නේ අපි මේකවත් ඇති වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අංශු ටිකයි ප්‍රති අංශු ටිකයි සමානව තිබ්බනම් ඒ අංශුවකට ඊට අදාළ ප්‍රති අංශු සෙට් වෙච්ච ගමන් ස්කන්ධය වෙනසලා ලොකු ශක්තියක් ගන්න වෙනවා.
අර ශක්තිය සම්පූර්ණයෙන්ම ජනනය කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි අංශුවකට ප්‍රතිඅංශුවක් වර්ධනය කරන. වැද්දුව ගමන් ස්කන්ධය සම්පූර්ණයෙන්ම වෙනසිලා ඒ ස්කන්ධ හානිය අයින්ස්ටයින් සමීකරණයෙන් අපිට ලොකු ශක්තියකට පෙරලන්න පුළුවන්. හරි ඒකින් මතක තියාගන්න විශ්ව නිර්මාණය වෙද්දී හරිද මේ කොවක්ස් ප්‍රමාණයට වඩා ප්‍රති කොවක්ස් තිබ්බ ගාන අඩුවෙන් තමයි තිබිලා තියෙන්නේ. ලෙප්ටෝන වලටත් ඒ වගේම ප්‍රති ලෙප්ටෝන අඩුවෙන් තමයි තිබිලා තියෙන්නේ. මොකද ප්‍රති අංශුවක් තවත් එයාගේ අංශුවත් එක්ක සෙට් වුණාම ස්කන්ධය වෙනසෙනවා. පදාර්ථත් එහෙමයි. පදාර්ථ ප්‍රතිපදාර්ථ එකට සෙට් වුණාම ස්කන්ධය වෙනසිලා ලොකු ශක්තියක් යන්නේ වෙනවා. ඒතකොට දැන් මෙහෙම එකක් තියෙනවා. මම කිව්වා ඕනම අංශුවක් ගත්තොත් ඒකට දාලා ප්‍රති අංශුවක් තියෙනවා. හරි මේ ප්‍රති අංශුව අපිට ලැබ් වල හදන්නත් පුළුවන්. හරිද? මේ විදිහ හදලා තියෙනවා. මේ හොයාගෙන තියෙනවා පරීක්ෂණාත්මකව තහවුරු කරපු දේවල් තමයි අපි ඉගෙන ගන්න මේ දක්වා. මේ ඔක්කොම අංශු ප්‍රති අංශු මේ විදිහ හොයාගෙන තියෙනවා ලැබ් වල. හරි ලංකාවේ මේ හොයාගෙන නැහැ. එක එක රටවල මේ පරීක්ෂණ කරලා මේව හොයාගෙන මේ විදිහ තියෙනවා. අපි හොයාගත්ත දේවල් තමයි දැන් මේ ඉගෙන ගන්න. ඉතින් ඕනම අංශුවක් ගත්තොත් ඊට දාලා ප්‍රති අංශුවක් තියෙනවා. නේ ඒකට ලෙප්ටෝන පවුලේ 6ට ප්‍රති අංශු 6ක් තියෙනවා. කොවක්ස් පවුලේ 6ට ප්‍රති කොවක්ස් 6ක් තියෙනවා. ඒව එකතැන තියෙන්න බෑ. එකතැන තිබ්බොත් එකට සෙට් වුණොත් එහෙම වෙනසලා ස්කන්ධය සම්පූර්ණයෙන්ම හානි වෙලා ලොකු ශක්තියක් අයින්ස්ටයින් සමීකරණයට අනුව නිපද වෙනවා. ඔක තමයි ශක්තිය සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් හොඳම විදිය. න්‍යෂ්ටික විලයන විකර්ණන ප්‍රතික්‍රියාවල සම්පූර්ණ ස්කන්ධ හානියක් වෙන්නේ නැහැ. පොඩි ස්කන්ධ හානියක් වුණත් ලොකු ශක්තියක් ගත හැකි. මෙතන ඊටා විශාල ශක්තියක් ගන්න පුළුවන්. ඒතකොට දැන් අපි ගත්තොත් නිකන් හිතන්න මේ ප්‍රති අංශ වලින් තමයි පදාර්ථ හැදෙන්නේ. ප්‍රති අංශ වලින් තමයි ප්‍රතිපදාර්ථ හැදෙන්නේ. ඉතින් අපිට නිකන් මේ ඇහෙන් දැකලා කියන්න බෑ මෙයා අංශ වලින් දැහැදිලා තියෙන්නේ කියන්නේ මෙයා ප්‍රතිපදාර්ථයක්ද පදාර්ථයක්ද කියලා කියන්න බෑ. හරි දැන් හිතන්න මම මෙතන මොකක් හරි මේ පෑන් දෙක ගත්තොත්. හරිද? හිතන්න මේ පෑන ප්‍රතිපදාර්ථ වලින් හැදිච්ච එකක් මේ පෑන සාමාන්‍ය විදිහට හැදිච්ච එකක්. මේ අංශ වලින් හැදිච්ච පෑනක් මේක. හරි මේක පදාර්ථයක්. මේක ප්‍රතිඅංශ වලින් හැදිච්ච එකක්. මේක ප්‍රතිපදාර්ථයක්. මේ දෙක එකට එකතු වුණොත් මොකද වෙන්නේ? ස්කන්ධය ඇක්ෂය වෙලා යනවා. හරිද? දැන් ඉතින් ළමයි දෙන්නෙක් එනවා. එක ළමයෙක් හරි ළමයි දෙන්නෙක් දුවගෙන එනවා. එක ළමයෙක් හැදිලා තියෙන්නේ අංශ වලින්. හරිද? ඒතර පදාර්ථ. අනිත් ළමයා හැදිලා තියෙන්නේ ප්‍රතිඅංශ වලින්. හරි. එක ළමයෙක් හැදිලා තියෙන්නේ මේ අංශ වලින් මේ වලින්. හරි ලෙප්ටෝන හරි කොවක්ස් හරි. ඒතර එයාලගේ ප්‍රතිඅංශ වලින් තමයි අනිත් ළමයා හැදිලා තියෙන්නේ. උන් දෙන්න එකට ඇවිල්ලා බදාගත්තොත් මොකද වෙන්නේ? එකපාරට ෂේ වෙනවා. නිෂේධනය වෙනවා. ඒ කියන්නේ ස්කන්ධය හානි වෙලා සම්පූර්ණ ස්කන්ධ හානියම ශක්තියට පරිවර්තනය වෙනවා. දැන් මම මේ තියන්නේ අංශ වලින් හැදිච්ච හයිඩ්‍රජන් එක පරමාණුවක්. අපි දන්නවා පරමාණුවේ හයිඩ්‍රජන් පරමාණුවේ මේ ප්‍රෝටෝන එකයි හරි ඉලෙක්ට්‍රෝන එකයි. සාමාන්‍යව ඔයගොල්ලෝ දන්න හයිඩ්‍රජන් පරමාණුව. ආයේ තියෙන ප්‍රති හයිඩ්‍රජන්. එයා හැදලා තියෙන්නේ ප්‍රති අංශ වලින්. ඒක දැන් මෙතන ප්‍රෝටෝනේනේ. ප්‍රෝටෝන හැදලා තියෙන්නේ මේ ක්වාක්ස් වලින්. මම ඊට පස්සේ කියන්නම් ඉලෙක්ට්‍රෝනේ ඉලෙක්ට්‍රෝන වල තියෙන්නේ නියුට්‍රෝන හැදලා තියෙන්නේ ක්වාක්ස් වලින්. ඒක මෙතන තියෙන්නේ ප්‍රෝටෝනේ ප්‍රති ප්‍රෝටෝනේ කියන ඍණ කියන. ස්කන්ධ සමානයි අර ආරෝපණය තමයි මාරු වෙන්නේ. මේ තියෙන ඉලෙක්ට්‍රෝනේ මෙතන තියෙන්නේ එතකොට ඉලෙක්ට්‍රෝනේ ධනයක් කියන පොසිස්ට්‍රෝන. ඒතර මේ හයිඩ්‍රජන් පරමාණුවයි මේ හයිඩ්‍රජන් පරමාණුවයි එකට එකතු වුණොත් මොකද වෙන්නේ? ස්කන්ධය වෙනසිලා හරියට ශක්තියට පරිවර්තනය වෙනවා. ඒකෙන් තමයි මතක තියාගන්න. හරිද? මේ ඕනම අංශුවක් එයාගේ ප්‍රතිඅංශුවත් එක්ක සෙට් වුණාම සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය වෙනවා. ඒ නිෂ්ක්‍රීය වෙනවා කියන්නේ නිෂේධනය වෙලා යනවා. ස්කන්ධේ හානි වෙලා සම්පූර්ණ ස්කන්ධ හානියම ශක්තිය ලෙස ජනනය වෙනවා. ඒක අපිට E = mc වර්ග සමීකරණයෙන් ඩෙල්ටා mc වර්ග සමීකරණයෙන් අයින්ස්ටයින් සමීකරණයෙන් ගණනය කරන්න පුළුවන් ස්කන්ධ හානියෙන් කොච්චර ශක්තියක් ජනනය වෙනවද කියලානේ. C කියන්නේ 3 වතාවක් 18යිනේ. හරි මේ දෙන්න එකතු වෙලා හරි නිෂේධන ස්කන්ධ සමානයි. හරි මෙතන ප්‍රෝටෝනේ ධන මෙතන ප්‍රෝටෝනේ ඍණ වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන ඍණ මෙතන ඉලෙක්ට්‍රෝන ධන. ඉතින් අපිට කියන්න බෑ ඉතින් මේ මොකක් හරි වස්තු දෙකක් දිහා බලලා මෙයා ප්‍රතිපදාර්ථයක්ද මෙයා පදාර්ථයක්ද එහෙම කියන්න බෑ ඉතින්. දැන් අපිට දැන් මේ තියෙන ඔක්කොම පදාර්ථ තමයි. ප්‍රතිපදාර්ථ එකක් තිබ්බොත් මොකද වෙන්නේ? පදාර්ථයක් එක්ක සෙට් වෙලා දැන් අපි සලකනවා ප්‍රතිපදාර්ථ දැන් මේවා ඇත්තටම දකින්න නෑ. මොකද නිෂ්ක්‍රීය වෙලා ගිහිල්ලා ප්‍රතිපදාර්ථ ටිකක් අඩුවෙන් තිබිලා තියෙන්නේ. මම කියන්නේ විශ්වයේ නැවෙද්දී අංශු වලට වඩා ප්‍රතිඅංශු අඩුවෙන් තිබිලා තියෙන්නේ. ඒතර ප්‍රතිඅංශුයි මේ අංශුයි සෙට් වෙලා ඒවා ප්‍රතිඅංශු මේ නැතුව ගිහිල්ලා. අංශු තමයි දැන් ඉතුරුලා තියෙන්නේ. හැබැයි ලැබ් වල මේව හැදුවේ හැටි. ප්‍රතිපදාර්ථ අපිට හදන්න පුළුවන්. ප්‍රතිඅංශු ලැබ් වල හදනවා. හදලා දැන් ওই ප්‍රතික්‍රියා කරනවා. හරිද? එක එක තැන්වල විද්‍යාගාරවල ප්‍රතිඅංශුවක් හදලා මේවා හදන්න පුළුවන්. හදලා ඒකට සෙට් කරාම කෙලින්ම ස්කන්ධය ෂේ වෙලා ගිහලා මේවල වීඩියෝස් තියෙනවා. එක එක ලැබ් වල හරිද? 17 ලැබ් එකේම ලෝකේ තියෙන ප්‍රධානම ලැබ් එකක්. මේ ප්‍රතිඅංශු ගැන පරීක්ෂා කරන. හරිද?
ඒක තමයි ගොඩක් ලංකාවේ කට්ටියක් තියෙනවා ඒකට සම්බන්ධ වෙච්ච අය කැම්පස් හරහා යන්න පුළුවන්. හරි සර් වෙබ්සයිට් එකක් තියෙනවා ඔයගොල්ලන්ට බැලුවා හැකි ඒකේ ලොකු මේ තියෙනවා ලොකු ඒරියා එකේ ප්‍රදේශේ. හරි ඒක තමයි ලැබ් එක ඇතුලේ තියෙන පොළොව යට. හරි ගොඩක් යට හොඳට අවුරුලා තියෙන්නේ. මොකද හදිස්සියෙ මොකක් හරි වුණොත් එහෙමනේ මේවා විකින්ශීලිය වෙන්න පුළුවන් නේ. එළියට આવොත් එහෙම. හරි ආරක්ෂා සහිතව තියෙන්නේ. ගොඩක් එක රටවල දියුණු රටවල මේ පරීක්ෂා කරනවා. ප්‍රතිපදාර්ථ හදනවා ප්‍රතිඅංශු හදනවා. හැබැයි දැන් අපිට ස්වභාව ධර්මයේ ප්‍රතිඅංශු බලා ගන්න බෑ. ඒ තිබ්බ ප්‍රතිඅංශු ටික මේ අංශුත් එක්ක නිෂේධනය වෙලා ගිහිල්ලා ඉවරයි. හරි ප්‍රතිඅංශු අපිට ප්‍රතිපදාර්ථ තමයි දැන් ගොඩක් මේ දකින්න තියෙන ඔක්කොම මේ පදාර්ථ. මේවා මේ පෑන ගත්තා මේ පෑන ඔක්කොම පදාර්ථ. ප්‍රතිපදාර්ථය අපිට නිකන් දකින්න අමාරුයි. ඒක මොකද දැන් නිෂේධනය වෙලා ගිහිල්ලා. අර පදාර්ථත් එක්ක සෙට් වෙලා මේ ශක්තිය පිට වෙලා ස්කන්ධ ෂේ වෙලා ගිහිල්ලා. හරි ඒක තමයි මේ දාලා දිනවා. ඒ ටික තමයි මූලික වශයෙන් ඕගොල්ලෝ දැනගන්න පුළුවන් ඕනේ. ශක්තිය ගන්න පුළුවන් උපරිම අවස්ථාව තමයි මේක. අංශුවකට ප්‍රතිඅංශුවක් එකට සෙට් කරොත් ලොකු ශක්තියක් එනවා. පදාර්ථයකට ප්‍රතිපදාර්ථයක් සෙට් කරාත් එනවා. හරිද? ඒ ටික පොඩ්ඩක් ඕගොල්ලන්ට වැදගත්. ඉතින් මේකෙදි අපිට වෛද්‍ය විද්‍යාවේදී මේ PET scan machine එක ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා. හරිද? PET scan ඕගොල්ලෝ දැකලා ඇති. අර මිනිහාව ඇතුළට යවලා හරි වටේම තියෙන machine එක. හරි ඒකෙන් අපි සාමාන්‍යයෙන් කරන්නේ දැන් ඉස්සෙල්ලාම මේ රෝගියාට එන්නත් කරනවා මේ ග්ලූකෝස්. හරි ග්ලූකෝස් මේ ග්ලූකෝස් වල තියෙනවා OH ඔයගොල්ලෝ දන්නවා කෙමිස්ට්‍රි වලත් ඉගෙන ගන්නවා OH. හැබැයි මේකට අපි මේ ග්ලූකෝස් විතරක්ම දීලා හරියන්නේ නැහැ. මේ ග්ලූකෝස් වලට අපි දානවා ෆ්ලෝරින්. ඒතර ෆ්ලෝරින් දැම්මහම මේ OH කාණ්ඩේ ෆ්ලෝරින් වලින් ප්‍රතිස්ථාපනය වෙනවා. හරි මම මේකෙත් මේ නෝට් එකක් දාලා දිනවා. හරිද? ෆ්ලෝරින් වලින් ප්‍රතිස්ථාපනය වෙනවා. හරි මෙතන අපි ගත්තොත් 9 18 OH එකක් තියෙනවා. ඒතර මේ ෆ්ලෝරින් එක දාලා රෝගියාට අපි ග්ලූකෝස් එන්නත් කරාම දැන් මේක ඇත්තටම පාවිච්චි කරනවා මේ අර පිළිකා. හරිද? පිළිකා දිනවද නැද්ද කියන එක හඳුනාගත්තී නේ. PET scan machine එකට දාලා තමයි චෙක් කරන්නේ. රෝගියාව ඇතුළු කරලා ඔළුව දැකලා ඇති. හරි net එකේ තියලා බලන්න. හරි ඔළුව ඇතුළු කරනවා machine එක ඇතුළට. يعني රෝගියාව අපි මේ වගේ ඇඳගෙන ඉදි කරවලා ඇඳත් එක්කම යවනවා machine එක ඇතුළට. දැකලා තියෙනවනේ. හරිද? මේ ඔළුව machine එක ඇතුළට යනවා. වටේම මේ ආවරණය කරලා තියෙන machine එකේ තියෙන්නේ. ඒකෙන් එල්ල කරනවා. ඒකෙන් එල්ල කරන්නේ ඒකෙන් තමයි ඩිටෙක්ට් කරගන්නේ. හරිද? ඒතර මේ රෝගියාට අපි දෙනවා ෆ්ලෝරින්. මේ ෆ්ලෝරින් 918 ඔයගොල්ලෝ දන්නවා විකිරණශීලී. ඔයගොල්ලෝ දන්නවා ෆ්ලෝරින් සාමාන්‍යයෙන් විකිරණශීලී කට්ටියනේ මේවා දීර්ඝ කාලයක් තියාගන්න බෑ. මේගොල්ලෝ විකිරණ පිට කරලා ස්ථායී වෙනවානේ. හරි මෙයා පත් වෙනවා ඔක්සිජන් 818ට. හරිද? 818ට පත් වෙයි. මෙයාගෙන් පිට වෙනවා පොසිට්‍රෝනයක්. ඊ ධන. හරි. ඊ ධන එකක් පිට වෙනවානේ. හරි. ස්කන්ධයේ බිඳුවක් ලෙස ගලගන්න ඉතින් අපි. හරිද? ස්කන්ධයක් තියෙනවා අපි අර. මේ යාලත් එක්ක ස්කන්ධ බලද්දී මේක නොගිනියක තරම් කුඩා හින්දා බිඳුව දානවා. ආරෝපණය දාන එකයි. ඉතින් ඒක නෙමෙයි පොසිස්ටෝන. හරි පොසිස්ටෝන පිට වෙනවා. හරිද? ඒ ප්‍රතික්‍රියා දාලා තිනවා. ඕකේ. තව ඕනනම් අර මෙතන අපි ගත්ත ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ වගේවත් පිට වෙනවා. හරි මේ වී. මෙන්න මේ පොසිට්‍රෝනි. හරිද? දැන් අපි දන්නවා දැන් මේක එන්නත් කරාම හරි ග්ලූකෝස් එක්ක ඔය ෆ්ලෝරින් අපි ඉස්සෙල්ලාම ගන්න ග්ලූකෝස් වලට මේ ෆ්ලෝරින් මික්ස් කරන්න ඕනේ. දැන් මේක ලංකාවේ හදන්නේ ඉන්දියාවෙන් තමයි හදලා ගේන්නේ. හරිද? මේක අපි එන්නත් කරනවා. මේක වැඩි කාලයක් තියාගන්න බෑ. මොකද තමයි ෆ්ලෝරින් හරිද? විකිරණශීලී ෆ්ලෝරින් 918 අර මේ ග්ලූකෝස් වල OH තිබ්බ තැන් වලට මේක සෙට් වෙනවා කියලා. ග්ලූකෝස් සාන්ද්‍රණයක් කරාම ෆ්ලෝරින් මික්ස් කරාම OH තිබ්බ තැන් වලට OH කාණ්ඩ වලට ෆ්ලෝරින් ප්‍රතිස්ථාපනය වෙනවා. අපිට ෆ්ලෝරින් ප්‍රතිස්ථාපනය කරගන්න ඕනේ මොකද විකිරණශීලී එක්කෙනෙක් මේකෙදි ඕනේ වෙනවා. ඊට පස්සේ නෑ ග්ලූකෝස් වගේ ඒවා සෛල වලින් හොදලා මොකද කරන්නේ? ඇතුළට ගියාම අල්ල ගන්නවා මේ මොලේ හැමතැනම පැතිරෙනවා. හරිද? ඊට පස්සේ ඕකේ දැන් අපි දන්නවා මේ පිළිකා දැන් පිළිකා වගේ ඒවා හඳුනගන්න මේක පාවිච්චි කරන්නේ. හරි මේ මොලේ කොහේ හරි පිළිකා සෛල තියෙනවා නම් ඒ පිළිකා සෛල වලින් ওই ග්ලූකෝස් තව හොඳට අල්ල ගන්නවා. සෛලයට ඕක හොඳට අල්ල ගන්නවා. අල්ලගත්තාම දැන් අපි මේක එන්නත් කරලා ටික වෙලාවක් යද්දී මැෂින් එක වටේ තියෙනවනේ. ඒකේ තියෙන ඩිටෙක්ටර්ස් වටේම ඩිටෙක්ට් කරගන්නේ අනාවරක තියෙන්නේ. හරි ඔළුව වටේ තියෙන මැෂින් එකේ අනාවරකයක් තියෙන්නේ. ඒකෝට ඒකින් කරන්නේ මේ ෆ්ලෝරින්. හරිද? දැන් පිළිකා සෛල තියෙන තැන් වලින් තමයි ෆ්ලෝරින් එක මේ මික්ස් වෙලා තියෙන ඔක්සිජන් හොඳට අල්ලගන්නේ. ගොඩක්ම. එතනින් එතකොට මේ ෆ්ලෝරින් හරිද? මෙයා හරිද පිට කරනවා මේ පොසිට්‍රෝන පිට කරලා යා O818 බවට පරිවර්තනය වෙනවා. හරි එතකොට මේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ කුත් පිට වෙනවා. ඒක අපිට අවුලක් නැහැ. එනේ පොසිට්‍රෝන හරිද ඉලෙක්ට්‍රෝනේ ධනෙක් කියනවා. දැන් අපි දන්න අපේ ශරීරය තුළ මේ හැමදැනම තියෙන මේ ඉලෙක්ට්‍රෝන කොහොමද?
ඉලෙක්ට්‍රෝන E ඍණ එක තියෙනවනේ. එතකොට අර පිටවන පොසිට්‍රෝන එතන තියෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක ෂෙක් වෙලා මොකක් හැදෙනවද? ගැමා කිරණයක් හැදෙනවා. මම කියන්නේ දැන් ඉලෙක්ට්‍රෝනයකුයි එයාගේ ප්‍රතිඅංශු වනේ පොසිට්‍රෝන දැන් මේ මෙතනම අපේ ඉලෙක්ට්‍රෝන දිනවනේ ඇඟ ඇතුලේ. හරි මිනිස්සු හැදලා තියෙන අංශු වලින්නේ පදාර්ථ වලින්නේ. එතකොට මිනිහාගේ මේ මොලේ හැමතැනම මේ ඔළුවේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙනවා. එතකොට අපි අර එන්නත් කරපු මේ ග්ලූකෝස් වල තිබ්බ ග්ලූකෝස් OH ග්ලූකෝස් වල මේ OH වල අපි ක්ලෝරින් මික්ස් කරලා තමයි එන්නත් කරන්නේ මුලින්ම. එතකොට OH ඒවා ක්ලෝරින් වලින් ප්‍රතිස්ථාපනය වෙලා තියෙන්නේ. විකිරණශීලී ක්ලෝරින්. ග්ලූකෝස් වලට සෙට් එකක ක්ලෝරින් තියෙන්නේ. 9 18. ඒතර යා විකිරණශීලී හින්දා මොකද කරන්නේ? ඔව් 18 බවට පත් වෙනවා ස්ථායී වෙන්න. එතනින් තමයි පිට වෙන්නේ පොසිට්‍රෝන. එතන පිට වෙද්දි මේතර තියෙන ඉලෙක්ට්‍රෝනයත් එක්ක මික්ස් වෙලා එතනින් එනවා අන්න ස්කන්ධයේ සම්පූර්ණයෙන්ම මගුණ මේ අංශුවයි එයාගේ ප්‍රතිඅංශුවයි. අංශුවයි ප්‍රතිඅංශුවයි එකට එකතු වුණාම ස්කන්ධයේ වෙනසිලා මෙතනින් පිට වෙනවා සම්පූර්ණ ශක්තිය ගැමා කිරණයක් වශයෙන් තමයි පිට වෙන්නේ. E සමානයි ඩෙල්ටා m c වර්ගයට අනුව. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඕකෙන් ඉතින් අපිට පුළුවන් දැන් මේ රෝගියා අපි දැන් ඇතුළත් කරා කියලා හිතන්න මැෂින් එක ඇතුළේනේ. රෝගියා ඔහම මම මේ ඔළුව තියෙන්නේ හරිද? මේ වටේ තියෙනවා මෙහෙම ඩිටෙක්ටර්ස්. ඉතින් දැන් මෙතන මොකක් හරි පිළිකා සෛලයක් තිබ්බනම් එතන තමයි මේ ක්ලෝරින් හොඳට අර මේ බැඳලා තියෙන්නේ මේ සෛලයට. ක්ලෝරින් ග්ලූකෝස් එක්ක මේ සෛලයට හොඳට බැඳෙනවා. බැඳලා මෙතනින් තමයි පිට වෙන්නේ මේ ක්ලෝරින් දින්න. මෙතන මේ පිළිකා සෛල කියලා හිතන්න ගොළුවේ මේ වගේ තැනක අපි අර එන්නත් කරාම ඒකේ තියෙන ග්ලූකෝස් මේ පිළිකා සෛල වලින් හොඳට අල්ල ගන්නවා. අල්ලගෙන ඒ ක්ලෝරින් ඔක්සිජන් බවට පරිවර්තනය වෙනවා විකිරණශීලී ක්ලෝරින්. පරිවර්තනය වෙද්දී පොසිස්ට්‍රෝනයක් පිට වෙනවනේ මෙතනින්. පිට වෙන පොසිස්ට්‍රෝනයයි මේ ඉලෙක්ට්‍රෝනයයි. එතන ඒ හරි ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙනවා? ඉලෙක්ට්‍රෝන හොඳට තියෙනවා. ඉලෙක්ට්‍රෝන එක එකට සෙට් වෙලා මෙතනින් පිට වෙනවා ගැමා. ගැමා කිරණයක් තමයි ශක්තිය වශයෙන් එහෙම පිට වෙන්නේ. ඒතකොට මේ ගැමා කිරණ මේ ඩිටෙක්ටර් වලින් කොහොම ආවම අල්ල ගන්න පුළුවන් නේ. අල්ලගෙන ඒගොල්ලෝ ආයෙ ආපස්සට බලනවා කොහින්ද ආවේ. කොහින්ද ආවේ කියලා බලනවා. බලලා හරියටම මේ පිළිකාව තියෙන තැන සෛල හොයා ගන්න පුළුවන්. හරිද? ඒක තමයි සාමාන්‍යයෙන් PET ස්කෑන් එකේ වෙන්නේ. ඒකත් මම මේ දාලා දිනවා ඔයගොල්ලන්ට බැලුවේ ඇති. හරි? පිළිකා තියෙන ස්ථාන හරියටම නිරාවරණය කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔය ටික තමයි අපිට මේක තාම පොඩි දෙයක් කියන්න ඕන. මම අර තාම කිව්වේ නෑ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කොහොමද හැදුනේ. හරිද? බලන්න මෙතන අපිට ප්‍රෝටෝන හදා ගන්න පුළුවන්. කොආක්ස් අර පළවෙනි පරම්පරාවේ දින කොආක්ස් පාවිච්චි කරලා. හරි? කොආක්ස් පාවිච්චි කරලා ප්‍රෝටෝනයක් හදන්න පුළුවන්. ප්‍රෝටෝනයක් අපිට හදා ගන්න පුළුවන් අප් කොආක්ස් දෙකයි ඩවුන් කොආක්ස් එකක් පාවිච්චි කරලා. ඔන්න බලන්න දැන් අප් කොආක්ස් දෙක කියන්නේ මම මේකේ ආරෝපණ ලිව්වොත් ධන 3න් 2යි ධන 3න් 2යි නේ. ධන 3න් 2යි ධන 3න් 2යි. ඒ අප් කොආක්ස් දෙකකට ඩවුන් කොආක්ස් එක එකතු කරන්න ඕනේ. අප්ස් කොආක්ස් දෙකයි අප් කොආක් දෙකකුයි ඩවුන් කොආක් එකකුයි එකතු කරොත් බලන්න ආරෝපණය කීයද? එතන ඍණ 3න් 1 සමානයි කීයද? ඔක්කොම කීයද? 3න් 2යි 2යි 4යි ඍණ 1යි කීයද? 3 යට 3යි. අන්න බලන්න ධන එකක් එනවා දැකද? හරියටම ප්‍රෝටෝනේ ආරෝපණය අපි විශාලත්වය නිකන් දාලා කියන්නේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය වගේ ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය වෙන්නේ දාලා තියෙන්නේ විශාලත්වය. හරි ඒ කියන්නේ කූලොම් වලින් ගත්තොත් 1.6යි 10 19යි කූලොම්. සාපේක්ෂ ආරෝපණය ඔය තියෙන්නේ. නේද? ධන එක ඍණ එක කියන්නේ. දැකද අප්වාක්ස් දෙකයි අන්න ප්‍රෝටෝනයක් කියන හැදිලා තියෙන්නේ. මම ප්‍රෝටෝනයක් ගත්තොත් මේ විදිහට මේ ප්‍රෝටෝනේ හැදිලා තියෙන්නේ අප්ස් ක්වාක්ස් දෙකයි ඩවුන් ක්වාක්ස් එකකින්. තේරෙනවද? මේක තමයි ඒතකොට ප්‍රෝටෝනේ ඇතුළේ තියෙන view එක. එතන මේවා අතර මේ අන්තර්ක්‍රියාව වෙනවා. අප් ඩවුන් නේ අන්තර්ක්‍රියාව වෙමින් තමයි ප්‍රෝටෝනයක් ලෙස මේක හැසිරෙන්නේ. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ අපි ගත්තොත් මේක අපිට දැන් මේ ඩවුන් ක්වාක්ස් හරිද? ඒ කියන්නේ මේකේ නියුට්‍රෝන හැදලා තියෙන්නේ ඩවුන් ක්වාක්ස් දෙකකුයි අපේ හිතන බලන්න නියුට්‍රෝනයක් හැදලා තියෙන්නේ අප් ක්වාක්ස් එකයි ඩවුන් දෙකයි. බලන්න මෙතන ආරෝපණ අප් එකක් කියන්නේ කීයද? අප් ක්වාක්ස් එකේ ආරෝපණය ඍණ 3න් 1යි නේ. ඍණ මේ ධන 3න් 2යි නේ. ධන 3න් 2යි. ඩවුන් ක්වාක්ස් එකේ ආරෝපණය ඍණ 3න් 1යි. ඍණ 3න් 1 ඍණ 3න් 1. බලන්න මෙතන කීයද? ඔක්කොම දෙක ඍණ 1 ඍණ 1 ඍණ 2යි 2යි බිඳුවක් ගන්න. 3න් බිඳුවයි කියන්නේ කීයද? ආරෝපණයේ බිඳුවක් වෙනවා. දැක්ක නියුට්‍රෝනයක් හැදලා තියෙන්නේ අප් ක්වාක්ස් එකයි ඩවුන් ක්වාක්ස් දෙකක් එකට එකතු වෙලා. දැන් මේ ප්‍රෝටෝනය ප්‍රතිප්‍රෝටෝනය හදන්න පුළුවන්. මොකද කරන්න තියෙන්නේ? ප්‍රතිප්‍රෝටෝනය මෙන්න මේ වගේ එන්න පුළුවන් විභාගෙට බහුවර්ණ වලට මේ වගේ ප්‍රතික්‍රියා කියන්නේ. ප්‍රතිප්‍රෝටෝනය ඇඳලා තියෙන්නේ එහෙනම් ප්‍රති අප් හරි දෙකකුයි ප්‍රති ඩවුන් දෙකකුයි ක්වාක්ස්.
එතකොට අන්න ප්‍රතිප්‍රෝටෝනේ ආරෝපණය මොකක් වෙනවද? එතකොට මෙතන ඍණ 3න් 2නේ. ඍණ 3න් 2නේ ප්‍රතික්‍රියාව දැම්මාම නේ. මෙතන එතකොට ධන 3න් 1යි. මෙතන සුළු වුණාම එනවා ඍණ 1ක් කියලා. පැහැදිලිද? දැන් නියුට්‍රෝන ඇදලා තියෙන්නේ මේ විදිහට. දැන් නියුට්‍රෝනයක් ගත්තොත් නියුට්‍රෝන දිනවා අප් කොආක්ස් 1යි ඩවුන් කොආක්ස් 2යි. මේවා අතර හරි අන්තර්ක්‍රියාකාරකම් වෙනවා. හරි බැමුමක් තියෙනවා භ්‍රමණයක් එක්ක ස්පින් එකක් තියෙනවා. ඔය තුන අතර තමයි අන්තර්ක්‍රියාව වෙලා හැදෙන්නේ. මොනවා හරි අපිට කොආක්ස් තුනකින් හැදුවේ හැදෙන්නේ. අංශු කියන්නේ මූලික අංශු තුනක් පාවිච්චි කරලා මේ ඕනේ එකක් කියන්නේ මේ මූලික අංශු පාවිච්චි කරලා මේවත් පාවිච්චි කරලා හදන ඒවා තියෙනවා. අපිට ඒවා ඉගෙන ගන්න නැහැ. මේවා පාවිච්චි කරලා තව විශාලත්වයෙන් වැඩි ප්‍රෝටෝන නියුට්‍රෝන වලට වඩා වැඩි වෙන්නේ. හරි මෙහාට යන ස්කන්ධ වැඩි වෙනවා. එතකොට හැදෙන අංශු වල ස්කන්ධෙත් වැඩි වෙනවා. අප් ඩවුන් කොආක්ස් වලින් නියුට්‍රෝන ප්‍රෝටෝන හැදෙන්නේ. හරි මේ තියෙන නියුට්‍රෝනයක් මේ තියෙන සම්පූර්ණ ප්‍රෝටෝනයක්. ඊට පස්සේ ප්‍රති ප්‍රෝටෝන ප්‍රති නියුට්‍රෝන හදනවා නම් ප්‍රති අප් කොආක්ස් එකයි ප්‍රති ඩවුන් කොආක්ස් දෙකයි. මම මෙතන ඍණ 3න් 2යි මෙතන ධන 3න් 1යි ධන 3න් 1යි ඒ බිඳුව තමයි එන්නේ. බිඳුවේ මේ අනුපූරකයක් බිඳුවමනේ ප්‍රතිඑක කියන නේ. ඉතින් ඔය වගේ අපිට හදා ගන්න පුළුවන්. හරි. ඒත් අපි සාමාන්‍යයෙන් මේ සලකනවා මේ කොආක්ස් 3ක් එකතු වෙලා හැදෙන ඒවා හරිද? බැරියෝන් ලෙස හඳුන්වනවා. පොඩක් ඒ නම මතක තියාගන්න අහුවොත් එහෙම කොආක්ස් මොනවා හරි කොආක්ස් 3ක් එකතු වෙලා මේ ප්‍රෝටෝන නියුට්‍රෝන අහුවෙන්න උඩ බැරියෝන වලට. හරි යන කොආක්ස් 3ක් එකතු වී සෑදෙන හරිද? ඒවා අපි සලකන්නේ හඳුන්වනවා බැරියෝන ලෙස. කොආක්ස් 3කින් හැදිලා තියෙන ඒවා බැරියෝන ලෙස හඳුන්වනවා. හරිද? කොආක්ස් එකකුයි ඕන බලන්න දැන් අපිට නිකිලමේ ආරෝපණයක් එන්නේ බෑ. දැන් ප්‍රෝටෝන නියුට්‍රෝන මේවා නිකිලමේ ආරෝපණ දාන එක බිඳුව. හරි. ඊට පස්සේ අපිට කොආක්ස් එකකුයි හරි ප්‍රති කොආක්ස් එකකුයි සෙට් කරොත් දැන් කොආක්ස් එකක් එක්ක මම සෙට් කරනවා ප්‍රති කොආක්ස් එකක්. දැන් හිතන්නකෝ ඔන්න බලන්න මම මෙහෙම එකක් හදනවා. අප් එකයි මේ අප් කොආක්ස් එකකට සෙට් කරනවා. මෙතන අපි අර මතකද මෙතන 6ක් තිබ්බේ. මේ 6 ප්‍රති 6. මේ ප්‍රති ඩවුන් එක ප්‍රති ඩවුන් එක කියන්නේ D බාර්. ඕනම කොආක්ස් එකකුයි තව ප්‍රති කොආක්ස් එකකුයි මේ ඩවුන් එකේ ප්‍රති එකනේ D බාර් කියන්නේ එකතු කරොත් ඔන්න බලන්න මොකක් හරි එකක් හැදෙනවා හදන්න පුළුවන් අලුත් ඒවා හැදුවා ඇයි ඕන තරම් ඕන එකක් හැදුවා අප් කියන්නේ ධන 3න් 2යි මම බලන්නේ වැඩේ නිකිලමේ ආරෝපණයක් ආවොත් හරිනේ ධන 3න් 2යි ප්‍රති ඩවුන් එකේ දැන් ඩවුන් එකේ ආරෝපණය ඍණ 3න් 1නේ කොආක්ස් එකේ ඒකේ ප්‍රති එක මේ කොආක්ස් ඩවුන් කොආක්ස් එකේ ඍණ 3න් 1නේ ආරෝපණය ප්‍රති කොආක්ස් එක ධන 3න් 1යි මොකක්ද එන්නේ මෙතන එනවා 3න් 3යි කියන්නේ ධන 1යි අන්න. එහෙනම් අපි සලකනවා මතක තියාගන්න ඕනම කොආක්ස් 3ක් එකතු කරලා මේ ඕනම 3ක් ඕන බලන්න නිල බලන්න ඕන තරම් ඕනම මේ 3ක් එකතු කරලා අලුත් ඒවා හදන්න පුළුවන්. ප්‍රෝටෝන නියුට්‍රෝන හදන්නත් පුළුවන්. මේ 3ක් එකතු කරලා හදන්න පුළුවන්. ඒවට අපි කියන්නේ බැරියෝන. ඊට පස්සේ ඕනම කොආක්ස් එකකුයි අර පැත්තේ තියෙන ප්‍රතික්‍රියාවක් එකකුයි එකතු කරලා නිකිලමේ ආරෝපණයක් වෙනවා කියන්නේ මොකක් හරි එකක් හදන්න පුළුවන්. නිකිලමේ ආරෝපණයක් වෙනවනම් ඕනම කොආක්ස් එකකුයි ප්‍රතිකොආක්ස් එකකුයි එකතු කරලා ඒත් අපිට මොකක් හරි එකක් හදන්න පුළුවන්. ප්‍රෝටෝන නියුට්‍රෝන වගේ ඒවා හදන්න පුළුවන්. ඒවට අපි කියනවා මෙසෝන කියලා. හරි එකක් පොඩ්ඩක් ලියා ගන්න. කොආක්ස් එකක් හා ප්‍රතිකොආක්ස් එකක් එකතු වී හැදෙන ඒවාට කියන්නේ මෙසෝන කියලා. හරිද? ඒ වගේම දැන් මේවල ප්‍රතිකොආක්ස් තුනක් එකතු කරලා හදන්න පුළුවන්. දැන් කොආක්ස් තුනක් එකතු කරලා හදන්න පුළුවන් නම් ප්‍රතිකොආක්ස් තුනක් එකතු කරලා හදන්න පුළුවන් නේ. ප්‍රතිකොආක්ස් තුනක් එකතු කරලා හැදුවොත් ප්‍රති බැරියෝන. හරිද? ප්‍රතිකොආක්ස් ඒකුයි මේ කොහොමද අපි සලකනවා මෙතන ප්‍රතිකොආක්ස් එකයි කොආක්ස් එකයි සෙට් කරලා ඒ අපි හදනවා ප්‍රති මෙසෝන හදන්න පුළුවන්. හරිද? ඒ තුන පොඩ්ඩක් මතක තියාගන්න. තුනයි තියෙන්නේ. එතකොට ඕනම කොආක්ස් තුනක් එකතු වෙලා අපිට ඕනම කොආක්ස් තුනක් එකතු කරලා මේ හදන්න පුළුවන් බැරියෝන. මේ ඕනම ප්‍රතිකොආක්ස් තුනක් එකතු කරලා ප්‍රතිබැරියෝන හදන්න පුළුවන්. හරි? ඒ වගේම කොආක්ස් එකකුයි ප්‍රතිකොආක්ස් එකකුයි එකතු කරලා මෙසෝන හදන්න පුළුවන්. ඔන්න ඔය තුන තමයි තියෙන්නේ. අන ආයි කියනවා ගන්න ඕනම කොආක්ස් තුනක් එකතු කරලා හදන ඒවාට අපි කියන්නේ මේ බැරියෝන ප්‍රෝටෝන නියුට්‍රෝන වගේ ඕන ඒවා හැදුවා. හිතව එක එකේව දිනවා. ආයි 5 කියලා තියෙනවා. ඔය එක එක ඒවා දිනවා අපිට අවශ්‍ය නැහැ. හරි ඕනම කොආක්ස් තුනක් එකතු කරලා හදන්න පුළුවන් බැරියෝන. ඕනම ප්‍රතිකොආක්ස් තුනක් එකතු කරලා හදන්න පුළුවන් නිකිලමේ ආරෝපණයක් වෙනවා කියන්නේ මොකක් හරි හැදෙනවා කියන එක. එහෙම ඕන ඒවා හැදුවා හැකි අපිට. දැන් අපිට තියෙන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන විතරයි. තව ඒවා තියෙනවා. ඒක ඇත්තට අපිට සිලබස් එකට දාන්න නැහැ. ඕනම ප්‍රතිකොආක්ස් තුනක් එකතු කරලා ප්‍රතිබැරියෝන හදන්න පුළුවන්. කොආක්ස් එකකුයි මේ ප්‍රතිකොආක්ස් එකකුයි එකතු කරලා හදන්න පුළුවන් මොනවද මෙසෝන. ඔන්න ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. හොඳයි. හරි දැන් අපිට පස්සේ බලමු මේක තව පොඩි කොටසයි තියෙන්නේ. මේ එකක් තමයි දැන් අපිට
දැන් මොනවා හරි දෙයක් ඔය අංශු ගැන ළමයි අධ්‍යයනය කරද්දී විද්‍යාඥයෝ දැන් මොනවා හරි දෙයක් අපිට එම්බල්ලා කියන්න බෑනේ. දැන් මේක ඇතුළේ තියෙන අංශු මොනවද කියලා බලන්න ඕන. මේක කඩලා බලන්න බෑ. හරි මේක කඩලා හරි බලනවා නැත්නම් මේක මොකක් හරි වද්දනවා. හරි කඩලා බලන්න පුළුවන් මේක ඇතුළේ තියෙන විදිය කොහොමද මොන මොන ඒවාද ඇතුළේ තියෙන්නේ. අනේවා අධ්‍යයනය කරන්න අපිට ප්‍රධාන වශයෙන් මූලික දේවල් දෙකක් තියෙනවා. අපි මොනවා හරි දෙයක් ගැන අධ්‍යයනය කරනවා නම් එක්කෝ ඒක හප්පන්න ඕනේ. දෙන්නෙක් මොනවා හරි හප්පන්න ඕනේ. හප්පලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ගහලා බලන්න ඕනේ. දැන් මොනවා දෙයක් අපිට පේන්නේ නැති දෙයක් ඇතුළේ තියෙන දෙයක් අපිට බලන්න බෑ. නිකන් ඇහෙන් දැකලා කියන්න බෑනේ. ඒක හැදලා තියෙන විදිය දැන් මේ මූලික අංශු හඳුනාගත්තී විද්‍යාඥයෝ ඕක තමයි කරලා තියෙන්නේ. එක එක පරීක්ෂණාගාර ලැබ් වල සර්ට් වල එහෙම හදලා තියෙනවා ලොකු ලැබ් එකක්. හරිද? ඒක ඇතුලේ ගොඩක් අංශු හප්පනවා. හප්පලා බලනවා අලුත් ඒවා හදනවාද මොනවද පිට වෙන්නේ. අර පිට වෙන ඒවා අනාවරණය කරගන්න මේ අනාවරක ඕනේ ඩිටෙක්ටර්ස්. හරිද? ඒක හප්පාද්දී මේ අංශු ලොකු තරණයකට භාජනය කරලා ලොකු ප්‍රවේග වලට ලක් කරලා තමයි හප්පන්නේ. ඒ සඳහා අපි පාවිච්චි කරනවා තොරක. හරි තර්ක වර්ග දෙකක් තියෙනවා ලීනියර් තර්කයක් තියෙනවා රේඛීය තර්ක සහ මේ වෘත්තාකාර ඒවා සයික්ලෝටෝන. අන්න ඔය ටික පොඩ්ඩක් අපිට ඉගෙන ගන්න තියෙනවා සමහර ගණන් වලට පේපර්ස් වල නම් ඇවිල්ලා නැහැ. ඒ වල පේපර්ස් වල සමහර පේපර්ස් වල මොඩල් පේපර්ස් වල එහෙම තියෙනවා ප්‍රශ්න. සයික්ලෝන ගැන හරි මමත් ඒකේ ප්‍රශ්නයක් හදලා තියෙන එකක් දාන්නම් මොඩල් පේපර්ස් වල අන්තිම හරියට. හරි එතකොට මේ දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් මේ රදර්ෆර්ඩ්ගේ පරමාණු කෘති ඉදිරිපත් කරාදිත් ඕගොල්ලෝ දන්නවා එයා මොකද කරේ? මේ වගේ සිංක් සල්ෆයිඩ් තහඩුවක් කියලා වෘත්තාකාර වගේ මෙතන පරමාණු කියලා ඒකට ඇල්බාන්ස් වලින් ගෙවුවා. වද්දලා බලන්න ඕනේ නැත්තම් නිකන් අපිට ඕනම කෙනෙක් ගැන නිකන් බලලා කියන්න බෑනේ. මිනිහෙක් දිහා බැලුවත් අපි එක්ක එයාව මේ කතා බහට අල්ල ගන්න ඕනේ නේ. එයාත් එක්ක ගැටෙන්න ඕනේ. ගැටෙන්නේ නැතුව එයාගේ විස්තර කියන්න බෑනේ. ඒ වගේ මේ ඕනම දෙයක් හැදිලා තියෙන විදිය නැත්තම් මොනවා හරි දෙයක් අපි අංශු ගැන අධ්‍යයනය කරද්දී අංශුවක් අරගෙන අපි අංශුවට එක්ක ගහන්න ඕනේ මොකින් හරි. හරි ගහලා බලන්න පුළුවන්. එයාගේ view එක අපිට පරීක්ෂා කරන්න පුළුවන්. එයාගේ ඇතුළේ මොනවද ඇත්තේ කොහොමද හැදලා තියෙන්නේ. නැත්තම් මේ අංශුව අපි හප්පලා බලනවා. ඔය ක්‍රම දෙක තමයි විද්‍යාඥයෝ පාවිච්චි කරන්නේ. මොනවා හරි අංශුවක් හරි මොකක් හරි පදාර්ථයක් හරි හැදිලා තියෙන විදිය බලන්න ඕන නම් අපි එක්ක ඒක හප්පනවා නැත්තම් ඒකට ගහනවා. ඔය දෙක තමයි කරන්නේ. හරි ඒක ලැබ් වලත් ඔය දෙක තමයි කරන්නේ. ඒතකොට එකක් තමයි දැන් මේක ඔයගොල්ලෝ දන්නවා රදර්ෆර්ඩ්ගේ පරමාණු ප්‍රාකෘතිය. එයා පරමාණු ගැන ඉදිරිපත් කරද්දී එයා ගැහුවා. මොකෙන්ද? අර එයා පරමාණු වල ගැහුවා ඇල්ෆාංශ වලින්. ගැහුවාම එයා දැක්කා සමහර ඇල්ෆාංශ මෙහෙම ප්‍රකිරණය වුණා. මේ කිරින් ගිය එක මෙහෙම වක්‍රපතයක ගිහිල්ලා මේ තහඩුවේ ලප ඇති කරලා තිබ්බා. හරිද? සමහර ඒවා වැදිලා ගෙලින්ම ආවස්සකට එල්ල තිබ්බා. නේ? එයා ඒකෙන් තමයි පරමාණු ගැන එයාගේ ආකෘතිය මේ පරමාණුවේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා එයා කිව්වා. නේද? ඒක පරමාණුවේ එයා නිකන් කිව්වා මොනවද මේ කාබෝ වැදිලා තියෙන ඒවා තියෙනවා. ඔහොමත් එක්ක එයා ආකෘතිය ඉදිරිපත් කරවල රසායන විද්‍යාව අහලා දෙනවනේ. ඒත් ඒ වගේ අපිට ඕනම දෙයක් බලන්න එක්ක එයාව හපන්න ඕන නැත්නම් එයාට ගහන්න ඕනේ මොකින් හරි. හරි. ඊට පස්සේ මෙතන මම මේ නෝට් එකේ දාලා තියෙනවා. හරිද? ඒතර අපිට පුළුවන් ඇත්තටම දැන් මේ මොනවා හරි දෙයක් ගැන අධ්‍යයනය කරද්දී ওই දෙක තමයි අපි කරන්නේ. ඒ සඳහා අපි දැන් මොනවා හරි දෙන්නේ හප්පනවා නම් අංශු හප්පනවා නම් අපි අංශු මේ තරණය කරලා හප්පනවා. අංශු තරණය කරාම ඕගොල්ලෝ දන්නවා ලොකු ප්‍රවේගයකින් යද්දි මොකද වෙන්නේ දැන්? ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ආලෝක අන්වීක්ෂයෙන් අපිට ලොකු විශාල බලයක් ගන්න බෑනේ. උපරිම විශාල බලය 1000යි. හැබැයි ඕගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විශාලනේ ලක්ෂයට වඩා වැඩි කරගන්න පුළුවන්. ඒකට හේතුව දැන් මොනවා හරි දෙයක් අපි නිරීක්ෂණය කරද්දී කුඩා ඒවා නේ ඒ කුඩා අංශු අතර පරතරය තියෙනවනේ. මොනවා හරි අංශු අතර පරතරයක් තියෙනවනේ. ඒ අංශු අතර පරතරයෙන් මොකකට හරි යන්න පුළුවන් නම් මේ අංශු තියෙන විදිහ අපිට බලන්න පුළුවන්. හැබැයි ආලෝක කිරණ වල තරංග ආයාමය ඔයගොල්ලෝ දන්නවා නැනෝමීටර 400යි නැනෝමීටර 800යි. ඒත් ආලෝක කිරණ යනවා නම් මෙන්න මේ වගේ තරංග ආලෝක කිරණ වල තරංග ආයාමය. ඔය ආලෝක කිරණ වල තරංග ආයාමයට වඩා අඩු පරතරයක් අංශු අතර තිබ්බොත් ආලෝක කිරණ වලට යන්න අමාරුයි. මේ ආලෝක කිරණ වල තරංග ආයාමය අංශු දෙකක් අතර පරතරයට වඩා අඩු නම් යන්න බෑ. ඉතින් මෙතන වැඩිලා මෙයාට පරාවර්තනයක් වගේ නෝනේ. ඒකින් අපි දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය කරන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් පාවිච්චි කරනවා. ඉලෙක්ට්‍රෝනය අධික තරණයකට ලක් කරලා සාමාන්‍යතරණය කරන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර ඕනේ. විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර තමයි පාවිච්චි කරන්නේ. අධික තරණයකට අපි වැඩි කරද්දී ඕගොල්ලෝ දන්නවා තරංග ආයාමය මොකද වෙන්නේ? තරංග ආයාමයේ එන්න මොකද වෙන්නේ? නේ? ලාංකිකයට m ගම්මිතාවය. ඉලෙක්ට්‍රෝනික ගම්මිතාවයනේ. ප්‍රවේගය වැඩි කරන්න තරංග ආයාමය අඩු වෙනවා. ඉතින් අපිට පුළුවන් ඉලෙක්ට්‍රෝන වල තරංග ආයාම ඉලෙක්ට්‍රෝන කදම්බයක් යද්දී අර ආලෝක කිරණ වල තරංග ආයාමයටත් වඩා ගොඩක් අඩු කරගන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රෝන කදම්බේ මේ කුඩා සිදුරු නේ මේ තරංග ආයාමයටත් වඩා අඩු
ගැප් එකක් තියෙන සිදුරු හරහා ඇතුලේ ගිහිල්ලා ඒ වල විභවය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා අපි කරන්නේ මේවා හොඳට මේ අංශු තරණය කරනවා. අංශු තරණය කරනවා. හරිද? දැන් අපේක්ෂා රෝහලේ ඔයගොල්ලෝ දන්නවා පිළිකා ඇති වෙච්ච අයනේ අර කරන්ට් එක වර්ධනවා කියලා කියන්නේ. කරන්ට් එක ගන්නවා කියන්නේ මේ කෝබෝල්ට් මේ හැටෙන් එන ගැමා කිරණ තමයි පාවිච්චි කරගන්නේ. දැන් ගැමා කිරණ ඇල්ලුවාම දැන් ගැමා කිරණ එක ආරෝපණයක් නෙවෙයි. ගැමා කිරණ වල ආරෝපණයක් නෙවෙයි. දැන් ගැමා කිරණ වගේම අපිට අර එක තැනකට මොලේට අල්ලුවාම වෙන්නේ එක තැන පිළිකා සෛලයට විතරක් නෙමෙයි. අනිත් හොඳ සෛල වලටත් වදිනවා. හරිද? මේ මැෂින් එකක් තියෙනවා මේ මගේ මාර්ගම හරි අපේක්ෂා රෝහලේ. එතකොට දැන් පිළිකා සෛල වලට විතරක් වදන්න ඕනේ ගැමා කිරණ වටේ වටත් වුණොත් මොකද වෙන්නේ හොඳ සෛල වලට? එතකොට හොඳ සෛලත් මැරිලා ඔය කොණ්ඩේ එහෙම යනවනේ. හරි කොණ්ඩේ යනවා ඔයගොල්ලෝ දන්නවා කරන්ට් එක ඇල්ලුවාම. හරිද? එතකොට මේ වෙන්නේ අර හොඳ සෛල වලටත් ඒ කියන්නේ අර අනාරෝපණයක් ආරෝපණයක් නැති ඒවා අපිට එක තැනකට ඩිටෙක්ට් කරගන්න කියන්නේ. අල්ලා ඒ එම් කරන් ටාගට් කරනවා අපි. හැම පැත්තටම යන්න ගන්නවා. ගැමා කිරණයෙන් එල්ල කරලා මොලේට අල්ලද්දී එක තැනකට අපි ඇල්ලුවාට ඒක පොඩ්ඩක් වටේ යනවා. වටේ ගිහලා අනිත් තැන් වලටත් වදිනවා. හැබැයි අපිට පුළුවන් මේ ආරෝපිතාංශු අපිට ඕන විදිහකට අල්ල ගන්න පුළුවන්. චුම්බක ශේෂ්ත්‍ර විද්‍යුත් ශේෂ්ත්‍ර දාලා මේ උත්ක්‍රමණය වෙනවනේ. දැන් ඔය ගැමා කිරණ වගේ ඒවා උත්ක්‍රමණය වෙන්නේ නැහැ. මොන ශේෂ්ත්‍ර දැම්මත් ආරෝපණයක් නේ. ආරෝපණයක් නැති අය කන්ට්‍රෝල් කරගන්නවා අපි. හරිද? ඒක චුම්බක ශේෂ්ත්‍ර විද්‍යුත් ශේෂ්ත්‍ර දාලා අපිට ආරෝපිතාංශු එක තැනකට අල්ලගෙන එක තැනකට එම් කරලා එල්ල කරන්න පුළුවන්. ඒ ගොඩක් වෙලාවට සමහර රටවල දැන් පාවිච්චි කරන්නේ දියුණු උපකරණ පිළිකා සෛල මර්ධනය කරන්න කෙලිම ප්‍රෝටෝන ධනාරෝපිතයිනේ. ප්‍රෝටෝන අධික තරණය කරලා කරලා ඒතර ගැමා කිරණ වලින් වෙන වැඩේම වෙනවා. නේ? ලොකු වේගයකින් ගිහිල්ලා ගැමා කිරණ වගේම ප්‍රෝටෝන හරිද? ආලෝක වේගයෙන් යන්න බෑ. හරි ගැමා කිරණ මේ වගේ වනවා කියන්නේ ඉතින් අර තරංග ආයාමය අපිට මොනවා කරගන්න පුළුවන්. අඩු කරගන්න පුළුවන්. නේ? හරි ප්‍රෝටෝන වල වේගය වැඩි කරලා තරංග ආයාමය අඩු කරලා නිකන් අර ආලෝක කිරණයක් වගේ අපිට එක තැනකට විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර දාලා එක තැනකට පිළිකා සෛලයටම හරියටම එල්ල කරන්න පුළුවන්. ගැමා කිරණ එල්ල කරද්දී හරියම එකම තැනට එල්ල කරන්න අමාරුයි. ඒකෙන් අනිත් සෛල වලටත් වෙද්දී ඒවත් විනාශ වෙලා ඒ කොණ්ඩේ එහෙම යන්නේ ඒකයි. හරි පිළිකාවක් මැරෙනවා කොණ්ඩෙත් යනවා අනිත් සෛලත් මැරෙනවා. ප්‍රෝටෝන වගේ අපිට එක තැනකට ටාගට් කරලා අල්ලන්න පුළුවන් ආරෝපණයක් තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වල අපි මේ තර්ක පාවිච්චි කරනවා. දැන් මේ ලීනිය තර්කයේ වෙන්නේ මෙතන මෙයා යන්නේ සරල රේඛාවක ආරෝපිත අංශුව මේක දිහා ලෝහ සිලින්ඩර. ඇතුලේ කුහර තියෙන ලෝහ සිලින්ඩර මේ එකින් එකට කුහර මේ ලෝහ සිලින්ඩරේ දිග වැඩි. ඒකට හේතුව දැන් මේකේ දැන් මේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් හදනවා. විද්‍යුත් ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මතක තියාගන්න මේ ગેප් එක තියෙනවා මේ ලෝහ සිලින්ඩරයකින් ඊළඟ ලෝහ සිලින්ඩර ગેප් එකක් තියෙනවනේ මේ ગેප් එක අතර තමයි විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන්නේ. ඒකෝ දැන් හිතන්නකෝ මේක ධනාරෝපිත අංශුවක් නම් එන්නේ මට කියන්නේ ලෝහයේ ඇතුලේ යද්දි මේ සිලින්ඩරයේ ඇතුලේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් හටගන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ලෝහ භාජනයක් තුල විද්‍යුත් ශේෂ්ත්‍ර හටගන්නේ නැහැ. හරිද? ෆැරඩේ කුටීරේ එහෙම අහලා ෆැරඩේ කුටීරේ නේද? වාහනයක් ඇතුලේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් නැහැ ලෝහයක් නේ. ලෝහයේ ඇතුලේදී මෙයා එකම ප්‍රවේගයෙන් යනවා. දැන් මෙතනින් මෙයා කිසියම් ප්‍රවේගයකින් නිකුත් වුණාට පස්සේ මේ සිලින්ඩරය ඇතුලෙන් ඒ ප්‍රවේගයෙන් ගිහිල්ලා මේ සිලින්ඩරයෙන් ඉවත් වෙලා මේ සිලින්ඩරයට එනකම්ම තමයි මෙයා තරණය වෙනවා. එතකොට මේ පැත්ත ඍණාරෝපණයක් මේ පැත්ත ධනාරෝපණයක් දාලා මෙහි ඍණාරෝපණයක් කරන්න ඕනේ. මේ ධනාරෝපිත අංශුවක් නෙමෙයි. මෙහි ඍණ කරලා මේ ධන කරන්න. එතකොට අන්න මේ ગેප් එක තුලින් යද්දි තමයි වේගය වැඩි වෙන්නේ. ආයි මේ සිලින්ඩරය තුලින් යද්දි මේ වේගෙම යනවා. ගිහිල්ලා මෙතනින් එද්දි මේක ඍණ කරන්න ඕනේ මේක ධන කරන්න ඕනේ. ඒකට අපි දානවා ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක් තමයි ලෝහ සිලින්ඩර අතර සෙට් කරන්නේ. ගාන්ට් එක සින්ක්‍රොනයිස් කරන්න ඕනේ. කිසියම් සංඛ්‍යාවකින්. ඇයි මේ දිග වැඩි කරලා තියෙන්නේ? සිලින්ඩරේ දිග එන්න වැඩි කරන්නේ. දැන් එන්න වේගය වැඩි වෙනවනේ. මේ සිලින්ඩරේ තුලින් යන වේගයට වඩා මේ සිලින්ඩරේ තුලින් යන වේගය වැඩි. මොකද මේ ગેප් එක තුල මෙයා එද්දි තරණය වෙනවනේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ තියෙන ગેප් එක තුල. එතකොට දිග මේ සංඛ්‍යාති මේත සංඛ්‍යාතය දිගටම හර්ට්ස් 50 නම් 50යි. අර ධම්රින මාරු කරන බැබීතා මාරු කරන සංඛ්‍යාති. එතකොට වේගය වැඩි වුණාම එකම දිග දැම්මොත් මොකද වෙන්නේ? අඩු කාලයක් යන්නේ. ඒකෙන්ද මේ සිලින්ඩරය තුල යන කාලෙම මේ සිලින්ඩරය තුලත් යවා ගන්න දිග වැඩි කරනවා සිලින්ඩරේ. ඒ කාලෙම මේ සිලින්ඩරෙත් යවා ගන්න තවත් දිග වැඩි කරනවා. ඒකට එකම කාලෙත් තමයි සිලින්ඩරය තුල යන්නේ දිග වැඩි කරාම. වේගය වැඩි වෙමින් ඉඳ නැත්නම් ඉක්මනට යද්දී අර ගාන්න මේ සංඛ්‍යා අතර මේක බැලන්ස් වෙන්නේ නැතුව මු මෙතනින් එළියට එද්දී මේ ධන වෙලා මේ ඍණ වෙන්න පුළුවන්. මේ හරියදී. ධන වෙලා ඍණ වෙන්න පුළුවන්. එකම දිග සිලින්ඩර දැම්මොත්. ඒතර ආයි මන්දනය වෙනස් කරනවා. ඒකයි සිලින්ඩර වල දිග වැඩි කරන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. තේරුණාද? මෙතන කරන්නේ මේක උරුදාකාර. මේකෙත් කරන්නේ ද්‍රව්‍යතා ධන ඍණ මාරු කරන උඩ ධන දහඩුව යට ඍණ දහඩුව නිකන් මේ උඩින් බලන රූපයක්. මේක චුම්බක ශේෂ්ත්‍රයකුත් තියෙනවා. මොකද චුම්බක ශේෂ්ත්‍රයක් තුල අපි දැන් ආරෝපිත අංශුවක් ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් නිකුත් කරාම උරුදාකාර මාර්ගයේ යන්න ගන්නවා චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට. හරි මෙහෙම මම ආරෝපිත අංශුවක්
මෙහෙම තල්ලු කරොත් මෙයා ඔහම ධන හොරින එකක් මොකක් හරි මොන පැත්තට හරි ගැරගෙන ගන්නවා. වෘත්තාකාර මාර්ගෙදී යන්න ගන්නවා. යද්දි මෙහෙ දිනවා ධන තහඩුවක් මෙහෙ දින තහඩුවක්. ඒකෙත් ද්‍රව්‍යතා දැන් හිතන්නකො මෙතන යන්නේ ප්‍රෝටෝනයක් නම් මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට ගැරගෙද්දී මෙහෙ ධන. හරි මෙහෙ දින කරනවා. එතකොට මෙහෙන් මෙහාට තරණය වෙනවනේ. මේක තුලට තරණය වෙනවා. ආයේ මේ ටික මෙතන ඉඳන් එද්දී ආයේ මෙතන ඍණ කරන්න ඕනේ. මේකෙත් ද්‍රව්‍යතා මේක ධන වෙනවා මේක ඍණ වෙනවා. ආයෙ මේක ධන වෙනවා ආයෙ මේක ඍණ වෙනවා. මෙයා ගන්නට අර්ධ වෘත්තයක් කම්ප්ලීට් කරද්දී ද්‍රව්‍යතා මාරු කරන්න ඕනේ. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන හින්දා මෙයා වෘත්තාකාර පදයක තමයි ආරෝපිත අංශු අපි චුම්බක ක්ෂේත්‍ර වල කරා. ඔහොම කරකෝල මෙතනින් අන්තිමට එළියට ගන්නවා ලොකු වේගයකින්. ඕකට අපි කියන්නේ තොරක. ඔකට සයිට්‍රෝනි කියලා කියනවා. ඊට පස්සේ දැන් අපි මොනවා හරි දෙයක් දැන් හැප්පුවාට පස්සේ හරි මොනවා හරි දෙයක් හැප්පුවාට පස්සේ දැන් එතනින් මොනවා හරි හැප්පිලා මොනවා හරි පිට වෙනවා කියලා හරි මොනවා හරි කැඩිලා ඉනේවා අපිට අනාවරණය කරගන්න අනාවරක ඕනේ. මේ මොකකින් හරි ගැහුවොත් මොකකින් හරි ගැහුවොත් මේකත් මේ අනාවරක යන්නේ. ඊට පස්සේ ගායික මල කරන්නේ කියන්නේ අනාවරකයක්. අන්න ඒ වගේ අනාවරක අපිට වැදගත් වෙනවා. හරිද? මේ මොනවා හරි දෙයක් හප්පලා හරි නැත්නම් අපි ගහලා හරි හරිද ඒකේ ඇතුලේ තියෙන ඒවා අපිට අනාවරණය කරගන්න මොනවද තියෙන්නේ කියන එකද අනාවරක ඕනේ වෙනවා. ඒක අර සර්ච් වල ඔයගොල්ලන්ට නෙට් එකේ බැලුවා හැකි වීඩියෝස් තියෙනවා. ඇතුලේ මේ වගේ ලොකු නල පොළොව යට හදලා තියෙන උඩින් බලුවම පේනවා නිකන් තියෙන විදිය. මේ වගේ බඩ ලොකු බඩ මේ ඇතුලේ අපිට යන්න පුළුවන් බලන්න. හරිද? හොඳට ආවරණය කරලා තියෙන්නේ. මේකේ මේ බඩේ ඇතුලේ තමයි අපි මේ අංශු තරණය කරන්නේ. තරණය කළාම වර්ධනවා. වර්ධලා මේක පුරනවානේ. හරි කැලේ වලට ගෙල්ලලා නැත්නම් විකින්න මොනවා හරි ශක්තියමයක් වෙලා හරි ශක්තිය පිට වෙලා හරි ඌ අනාවරණය කරගන්න මේ ටියුබ් එකේම එක එකව හයි කරලා තියෙනවා අනාවරණය. හරි සර්න් වල ඔක පාවිච්චි කරනවා ගොඩක් ලැබ් වල. හරිද? ඉතින් ඒවත් වැදගත්. හොඳයි. ඉතින් ওই ටික තමයි අපිට මේ මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඒක වැදගත්. අර විභක්ති තරංගායාමයේ අපිට මේ වේගය වැඩි කරලා අඩු කරගත්තාම ඕන එකක් ඇතුලේ යවා ගන්න පුළුවන් පිටසක් තුලින්. ඒකත් වැදගත්. හොඳයි. ඊට පස්සේ අපි බලමු දැන් ওই ටික තමයි මේ මූලික අංශු සම්බන්ධයෙන් තියෙන්නේ. දැන් මේ අංශු අතර ඇතිවන බල පිළිබඳව මේ විශ්වයේ තියෙන මූලික බල ටික තමයි දැන් කතා කරලා අපි එතනින් මේක නවත්තමු. හරි එතනින් පාඩම ඉවරයි. පොඩි කොටසක් තියෙනවා. දැන් මේකෙදි පොඩි කොටසක් තියෙන්නේ මේකේ මේ මූලික දේවල් ටික විතරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ විශ්වයේ තියෙන මූලික බල. දැන් ඔයගොල්ලෝ මේ වෙද්දී ඉගෙනගෙන තිනවා ඝර්ෂණ බලය ඊට පස්සේ ඕන බැන්ඩ වාල් බලනේ කෙමිස්ට්‍රි වල එහෙම ඉගෙන ගන්නවා පරමාණු අතර බල තියෙනවා එක එක ඒවා. හරිද? අභිලම්බ ප්‍රතික්‍රියා බල. එතකොට අපි බැලුවොත් ඒ බල ඇති වෙලා තියෙන ප්‍රධාන බල වර්ග කිහිපයක් තියෙනවා. මේ විශ්වයේදී දැන් අපි ගත්තොත් ඕනම පදාර්ථයක් ඇති වෙලා තියෙන මූලික අංශු තියෙනවානේ. නේ? මූලික අංශු ගත්තොත් ක්වාර්ක්ස් 6යි මේ ලෙප්ටෝන 6යි. නේ? පදාර්ථ හැදිලා තියෙන්නේ මේ අංශු වලින්. ප්‍රතිපදාර්ථ හැදිලා තියෙන්නේ ප්‍රති අංශු වලින්. ක්වාර්ක්ස් 6 ප්‍රති අංශු ප්‍රති ක්වාර්ක්ස් 6ක් තියෙනවා. ලෙප්ටෝන 6ත් ප්‍රති ලෙප්ටෝන 6ක් තියෙනවා. එතකොට මේ මූලික අංශු වලින් හැදලා තියෙන පදාර්ථ ඒ අංශු අතර ඔය අංශු නිසා තමයි දැන් අපි ගත්තොත් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර ගත්තත් මේ ආරෝපණ නිශ්චලව තියෙනවා නම් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ස්ථිති විද්‍යුත් බල ඇති වෙනවා. ආරෝපණ චලනය වෙන්න ගත්තාම තමයි චුම්බක බල ඇති වෙන්නේ. ඊට පස්සේ මේ ස්කන්ධ මේ නිසා ඇති වෙනවා ගුරුත්වාකර්ෂණ බල. ඔය වගේ විවිධ අපිට වැදගත් බල. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා න්‍යෂ්ටික බලය, ප්‍රබල බලය නේ. න්‍යෂ්ටික බලය තමයි අපි සලකන්නේ ප්‍රබල බලයේ වශයෙන්. හරි. මොකද ඔයගොල්ලෝ දන්නවා න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන ගත්තොත් ප්‍රෝටෝන මොකද වෙන්නේ? ධන ආරෝපණ නිසා මොනවා වෙන්න ගන්නවද? විකර්ෂණය වෙන්න ගන්නවානේ. ස්ථිති විද්‍යුත් බලය යටතේ. ඒතකොට මේ විකර්ෂණ බල අභිභවා ප්‍රෝටෝන අතරත් නියුට්‍රෝන අතරත් ප්‍රෝටෝන අතරත් ඇති වෙනවා න්‍යෂ්ටික බල. අර ඒක ප්‍රබල බලයක්, ඉතා ප්‍රබල බලයක්. ඉතින් දැන් මේකේදී අපි මේ කතා කරන්නේ විශ්වයේ තියෙන බල, එක එක බලවල ස්වරූප ආදී බලය. ඔහොම බල අපි ගොඩක් ඉගෙන ගත්තානේ. ඒ බලවල ආරම්භක අවස්ථාව. ඒ කියන්නේ ওই බල ටික අපිට කැටගරි කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රධාන බල හතර තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි මේවල ඉතින් ලොකු පොඩි ඉගෙන ගන්න දෙයක් නැහැ. මේ බල ගැන පොඩ්ඩක් දැනගත්තාම ඇති. හරි විශ්වයේ හැදිලා තියෙන විශ්වයේ හැදිලා තියෙන මූලික අංශ ටික ඉගෙන ගත්තා. ලෙප්ටෝන සහ ක්වාර්ක්ස් නේ. ඒකම විශ්වයේ තියෙන ප්‍රධානම මූලිකම බල ටික මොනවද? බලවල ස්වරූප තියෙනවා ගොඩක්. මූලිකම බල ටික ගත්තොත් අපිට මූලික බල හතරයි තියෙන්නේ. හරි එකක් තමයි අපි දන්න ගුරුත්වාකර්ෂණ බලය. ඕනම ග්‍රහ වස්තුවක් වටා ස්කන්ධයක් වටා ඇතිවන බලය. ගුරුත්වාකර්ෂණ බලය. ඒක එකක්. හරි ඒක මූලික බලයක්. ඊට පස්සේ විද්‍යුත් චුම්බක බලය. හරි චුම්බකයක් ගත්තාත් නේ ආරෝපණ චලනය වෙද්දී ඒ වටා ඇතිවන ක්ෂේත්‍රයේ චුම්බක ක්ෂේත්‍රයක් අපි දැන් ක්ෂේත්‍ර වශයෙන් තමයි මේවා කතා කරේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර. අද මේ හරි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ ක්ෂේත්‍රය ඇති කරන්නේ
එතකොට මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ඇති කරන්න ඊට අදාළ අංශු තියෙනවා. හරිද? අංශු. අපි ඒවට කියන්නේ ග්‍රැවිටෝන්. ඒවා අපිට ඇහැට පේන්නේ නැහැ ඉතින්. දැන් පරමාණු ගත්තත් ඇහැට පේන්නේ නැහැ නේ. හරිද? දැන් නිකන් මේක හරියට ඕගොල්ලෝ ගත්තොත් දැන් මොකක් හරි ගංගාවක් මුහුදක් බලන්න ගියොත් නේ මුහුදක් මැදින්දී ඕගොල්ලන්ට පේන්නේ ජල ශේෂ්ත්‍රයක්නේ. දැන් මේ හරිය තියෙන්නේ ඇත්තටම මේ විද්‍යුත් ශේෂ්ත්‍ර තියෙනවා මේ මොනවාද චුම්බක ශේෂ්ත්‍ර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තියෙනවා. පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයක් මේ හරිය තියෙනවනේ. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. ශේෂ්ත්‍ර තමයි අපි නිරූපණය කරන්නේ. බල ඇති වෙන ආකාරය පැහැදිලි කරන්නේ ශේෂ්ත්‍රයක් මගින් තමයි ලකුණු කරන්නේ. හැබැයි ශේෂ්ත්‍රය හරිද ඇති වෙන්න ප්‍රධාන හේතුව ඒ බල අරන් යන අංශු තියෙනවා. බල අරන් යන අංශු තියෙනවා. දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් ඇති වෙන්න ප්‍රධාන වෙන්නේ ග්‍රැවිටෝන කියන අංශු. දැන් ඕගොල්ලෝ දැන් අර මුහුදක් මැදට ගියාමත් නේ හරිද? ඇත්තටම ගත්තොත් ඒකේ පේන්නේ ජල ශේෂ්ත්‍රයක්. හැබැයි ජල ශේෂ්ත්‍රය හැදිලා තියෙන්නේ ජල අංශු වලින්. ඒ වගේ මේ හැම ශේෂ්ත්‍රයක්ම හැදිච්ච අංශු තියෙනවා. හරි විද්‍යුත් චුම්බක බලය ගත්තොත් විද්‍යුත් චුම්බක බලය හුවමාරු වෙන්නේ ගෙන යන්නේ මේ ෆෝටෝන කියන ප්‍රෝටෝන කියන අංශු මගින්. හරි ඔය හොයාගෙන ඉඳලා මේ වෙද්දී මේ ග්‍රැවිටෝන් කියන අංශු තාම හොයාගෙන නැහැ විද්‍යාඥයෝ ඉදිරිපත් කරනවා. මොකද මේ ශේෂ්ත්‍ර තුනේම මේ අංශු හොයාගෙන දිනනවා. හරිද? අර මූලික අංශු අපි වෙනම කතා කරේ ලෙප්ටෝන් සහ ක්වාක්ස්. ඊට අමතරව මේ ඕනම මේ මූලික බලයක් ගත්තොත් ඒ බලය අරන් යන අංශු තියෙනවා. හරිද? ඊට පස්සේ න්‍යෂ්ටික බලය අපි සලකන්නේ මේ ග්ලුවෝන්ස් කියන හරි ග්ලුවෝන්ස් කියන අංශු වලින් තමයි න්‍යෂ්ටික බලය අන්න දැන් ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ නැහැ. අපි ගත්තොත් මේ න්‍යෂ්ටි ගත්තොත් හරිද? න්‍යෂ්ටි ගත්තොත් නේ ඔයගොල්ලෝ දන්නවා න්‍යෂ්ටියේ ප්‍රෝටෝන නියුට්‍රෝන නේ ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙනවානේ. ඒතර අර ප්‍රෝටෝන අතරත් නියුට්‍රෝන ප්‍රෝටෝන අතරත් හරිද? මෙතන හුවමාරු වීමක් වෙනවා. හරි මේ හුවමාරු වීම සිදු කරන්නේ මේ ග්ලුවෝන්ස් කියන අංශු මගින්. න්‍යෂ්ටික බලය ඇති කරන්න අංශු හුවමාරු වීමක් වෙනවා. හරිද? ඒක තමයි අපි මෙතන හරි ග්ලුවෝන්ස් කියලා සලකන්නේ. හරි මම ඒකත් මේ නෝට් එකේ පහළ දාලා දෙනවා ඔයගොල්ලන්ට කියවලා බලන්න පුළුවන්. හරි ග්ලුවෝන් කියන අංශු. ඊට පස්සේ මේ දුර්වල බලය අපි සලකන්නේ දුර්වල බලය කියන එක ඇති වෙන්න ප්‍රධාන හේතුව ලෙස ගන්න මේ බෝසොන්ස් කියන අංශු. හරිද? ඇත්තට මේක අපි අර න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලියක් දැන් ඉදන්න උනාරි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලියදී හරිද විකින්න පිට කරලා උනාරි අස්ථායි පරමාණුවක් මේ ඇල්ෆා අංශු පිට කිරීමට මූලික වෙන්නේ මේ න්‍යෂ්ටික බලය. හරි ඇල්ෆා අංශු. අපි සලකනවා බීටා අංශු පිටවීමට දාලා මේ ක්‍රියාත්මක වෙන්නේ දුර්වල බලය. ගැමා අංශු පිටවීමට දාලා ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් චුම්බක බලය. හරි පොඩක් ඔන්න ඔය ටික මතක තියාගත්තාම ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ ටික ලොකුවටම අපේ විභාගයට බහුවර්ණයක් වගේ හවුවොත් තමයි මේ විශ්වයේ තියෙන මූලික බල මොනවද කියලා ඇහුවොත් කියා ගන්න පුළුවන් වෙනවා. හරි මම මේ ටික නෝට් එකෙත් දාලා තියෙනවා. හරිද? මූලික බල 4යි තියෙන්නේ. හරි. ඔන්න කියා ගන්න විශ්වයේ මූලික බල 4ක් ඇත. හරි. තගාල ගුරුත්වාකර්ෂණ බලය, විද්‍යුත් චුම්බක බලය, න්‍යෂ්ටික බලය, දුර්වල බලය. ඒතර එම මූලික බල 4ෙන් තමයි අනිත් බල ඔක්කොම ඇති වෙන්නේ. අපි ඉගෙන ගන්න ඝර්ෂණ බලය, අභිලම්බ ප්‍රතික්‍රියා බලය නේ, වැන් ඩර් වාල්ස්. හරිද? ඒ ඔක්කොම ඒවා මූලික බල නෙමෙයි. ඒ බල ඇති වෙන්නේ මේ මූලික බල 4 හේතු කොටගෙන. හරිද? එතකොට මේ බල අරන් යන අංශු තියෙනවා. ඕනම බල ශේෂ්ත්‍රයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක්, විද්‍යුත් චුම්බක බලයක්, න්‍යෂ්ටික බලයක්, නැත්නම් මේ දුර්වල බලය, ඒ ඕනම බල ශේෂ්ත්‍රයක බල අරන් යන අංශු තියෙනවා. ඒ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් ඇති වෙද්දී ඒවා හුවමාරු වෙන්න ඕන. හැට වෙන්නේ නැහැ. හරිද? ඒවා හුවමාරු වෙද්දී තමයි එතන මේ ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. බල ශේෂ්ත්‍රය ඇති වෙන්නේ දැන් ගුරුත්වාකර්ෂණ බල ශේෂ්ත්‍රය ඇති වෙන්න ග්‍රැවිටෝන් කියන අංශු තමයි බලපාන්නේ. හරි විද්‍යාඥයෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අංශු හුවමාරු වෙද්දී තමයි ඒ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. ඒ අංශු හුවමාරු නැත්නම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ඇති වෙන්නේ නැහැ. විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයේද විද්‍යුත් චුම්බක බලය හට ගන්න මේ ප්‍රෝටෝන කියන අංශු. හරි ප්‍රෝටෝන කියන අංශු එහා මෙහා හුවමාරු වෙන්න ඕනේ. ඒ බල අරන් යන්න ඕනේ අංශු මගින්. හරිද? න්‍යෂ්ටික බලය මේ හුවමාරු කරගන්න ග්ලුවෝන්ස් කියන අංශු තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ දුර්වල බලය මේකේ වීක් බලය. හරි වීක් බලය ඇති කරන්න බෝසොන්ස් කියන අංශු හුවමාරු වෙන්න ඕනේ. හරි එතන ඕනනම් ඔයගොල්ලන්ට ඉතින් ඕනම බල ශේෂ්ත්‍රයක් හැදලා තියෙන අංශු වලින්. ගන්න මොහොතක් ඔයගොල්ලෝ මොහොතක් ඇතුළත හරි ගඟක් තුරට ගියොත් එහෙම වටේ වෙන්නේ ජල ශේෂ්ත්‍රයක් තමයි වෙන්නේ. හරි ශේෂ්ත්‍රයක් තමයි වෙන්නේ ජල ශේෂ්ත්‍රය. හරි මොහොතක් මැදට ගියත් නේ ජල ශේෂ්ත්‍රය. දැන් අපි උඩට ගියත් නේ උඩ අහස නිකන් ශේෂ්ත්‍රයක් වගේ වෙන්නේ. හැබැයි ඒවල අංශුද තියෙන්නේ. හරි ඒවා හුවමාරු වෙන අංශුනේ ජලය ගත්තොත් ජල අංශු තියෙන්නේ. හරි ඒවා නිකන් හිතන්න අර ගොඩක් සරල අදහසක් ගන්න විතරයි තියෙන්නේ. හරි ඕනම බල ශේෂ්ත්‍රයක් හැදිලා තියෙන්නේ අංශු වලින්.
ඒ කියන්නේ ලෙප්ටෝන් quarks කියන අංශු නෙමෙයි. මේකට වෙනම මේ අංශු වර්ග හතරක් තියෙනවා. එක එක ශේෂ්ත්‍රයට අදාළව. හරි ඊට පස්සේ ඔතන ඔන්න ලියා ගන්න ගුරුත්වාකර්ෂණ බලය උවමාරු වන්නේ ග්‍රැවිටෝන් කියන අංශු වලින්. අපි තාම ග්‍රැවිටෝන් කියන එක හොයාගෙන නැහැ. මේ වර්ග තුන මේ හොයාගෙන තියෙනවා. ෆෝටෝන්, ග්ලුවෝන්ස්, බෝසෝන්ස්. හරිද? විද්‍යුත් චුම්බක බලය උවමාරු වෙන්නේ ෆෝටෝන් කියන අංශු මගින්. න්‍යෂ්ටික බලය උවමාරු වෙන්නේ ග්ලුවෝන්ස් කියන අංශු මගින්. දුර්වල බලය උවමාරු වෙන්නේ බෝසෝන්ස් කියන අංශු මගින්. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි අර අපි කලින් ඉගෙන ගත්ත මූලික අංශු සහ මේ විශ්වයේ තියෙන මූලික බල ටික අපිට එකට එකතු කරලා අපිට මේ විශ්වයේ හැදලා තියෙන ආකෘතිය ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා මූලික අංශු තියෙනවා ලෙප්ටෝන් 6ක් තියෙනවා, quarks 6ක් තියෙනවා. ඒ වගේම විශ්වයේ තියෙන මේ බල ටික හැදලා තියෙන්නේ මේ ප්‍රධාන බල හතරෙන් සහ මේ බල අරයන අංශු තියෙනවා ප්‍රධාන වශයෙන් ග්‍රැවිටෝන්, ෆෝටෝන්, ග්ලුවෝන් සහ බෝසෝන්. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් ලියන්න. එහෙනම් මුළු විශ්වයේම ආකෘතිය අංශු සහ ප්‍රති අංශු හරි කියන්නේ quarks වරාන්තරේ quarks සහ electrons මගින් ඇති අතර ඒ අංශු අතර සම්බන්ධය නැත්නම් බල අරයන් ඒ අංශු අතර සම්බන්ධය මේ ශේෂ්ත්‍ර හටගන්නේ විද්‍යුත් නැත්නම් මොන ශේෂ්ත්‍රයක් බල අරයන අංශු හරිද ලෙස අපි සලකන්නේ මොනවද මේ ග්‍රැවිටෝන්, ප්‍රෝටෝන්, ග්ලුවෝන්ස්, බෝසෝන්ස් කියන අංශු. ඒ ශේෂ්ත්‍ර වලට අදාළව. හරිද? ඒ ටික මූලික වශයෙන් දැනගත්තාම ඇති. හරි ඔය නිරූපණය කරන විදිය අවශ්‍ය වෙන්නේ නැහැ. එක එක විදිය වල නිරූපණය කරනවා. අපි මොකක්ද දැන් ප්‍රෝටෝනයක් හැදලා තියෙන විදිය මම කලින් කිව්වා. ප්‍රෝටෝනයක් හැදලා තියෙන්නේ හරිද? ප්‍රෝටෝනයක් ගත්තොත් මතකද? අප් quarks දෙකයි down quarks එකයි. එතකොට මේ up සහ down මේ ප්‍රෝටෝන ගත්තොත් මේ අතර මේ හුවමාරු වෙන්න ඕනේ. හරි මේ බල හුවමාරු වෙන්න ඕනේ මේක ස්ථායිව තියාගන්න. අනේ බල අරයන අංශු තමයි අපි මේ කතා කරන්නේ. හරිද? මෙතන නම් න්‍යෂ්ටික බලනේ ග්ලුවෝන්ස් කියන අංශු මගින් තමයි මේ බල අරයන්නේ. හුවමාරු කරන්න ඕනේ. හරි මේ තියෙන මූලික අංශු තමයි හරි quarks ටික. හරි මම මේ ගත්තේ ප්‍රෝටෝනයක්, නියුට්‍රෝනයක් ගත්තත් ඔහොම තමයි ඕන මේක. ඒ බල අරයන අංශු තියෙනවා. හරි එක ශේෂ්ත්‍ර වලට අදාළව මේ මූලික විශ්වයේ තියෙන මූලික බල ශේෂ්ත්‍ර හතර. හරි ඒක ඔය තමයි පොඩ්ඩක් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. යෝගෙන් આવුත් වර්ණයක් තමයි මම ඉන්න පුළුවන් හැම පැත්තත් එක්කම කරා. චුට්ටක් ඉතින් ඔය කිව්ව ටික එතනින් එහාට අවශ්‍ය නැහැ. තව එහාට යන්න පුළුවන් ඉගෙන ගන්නවා නම් ඕගොල්ලන්ට කැම්පස් එකේ ඉන්න ඕන නම්. හරිද? සර්ට් කියන සර්ට් ෆන්ක්ෂන් ලැබ් එකට උනත් යන්න පුළුවන්. මේවා ගැන ගැඹුරට ඉගෙන ගන්න යනත්තක් තියෙන කට්ටිය ඉන්නවා. හරි? කැම්පස් හරහා ස්කෝලර්ෂිප් හම් වෙනවා. සාමාන්‍ය ලංකාවෙන් යන අවුරුද්දකට දෙන්නේ පිටට. හරිද? බස්සරහා යන්න පුළුවන්. හොඳයි ඒවලත් ගොඩක් මේවා අංශු හපනවා. එක එක අංශු වර්ග හොයා ගන්නවා. අලුත් අංශු ප්‍රති අංශු හදනවා. ප්‍රති අංශු සහ අංශු එකට සෙට් කරලා ශක්තිය ගන්නවා. සම්පූර්ණ ශක්තියම ගන්න පුළුවන්. E සමානයි ඩෙල්ටා MC වර්ගයට අනුව. ඉතින් ඔය ටික තමයි ඔයගොල්ලෝ මූලික වශයෙන් අපි සාරාංශයක් වශයෙන් ගත්තොත් කරපු ටික මතක තියාගන්න ඕනේ. මූලික අංශු ගත්තොත් quarks 6ක් තියෙනවා. ලෙප්ටෝන 6ක් තියෙනවා. ඒවා අතර ගත්තොත් 6 6 12 නිකන් ආවර්තක වගේ මතක තියාගන්න. ඕනම අංශුවකට ප්‍රති අංශු තියෙනවා. එතකොට අංශු වලින් හැදෙන ඒවා පදාර්ථ, ප්‍රති අංශු වලින් හැදෙන ඒවා ප්‍රතිපදාර්ථ. අංශුවක් සහ ප්‍රති අංශුවක් එකට සෙට් වුණොත් එයාගේ අංශුවක් සහ එයාගේ ප්‍රති අංශුවක් එකට සෙට් වුණොත් එයාගේම ප්‍රති අංශුව වෙන ප්‍රති අංශුවක් හරියන්නේ. අංශුවක් සහ එයාගේ ප්‍රති අංශුව එකට සෙට් වුණොත් ඡේ වෙලා යනවා, විනාශ වෙලා. සම්පූර්ණ ශක්තියම අපිට ගන්න පුළුවන්. පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ සෙට් කරා පදාර්ථයක ප්‍රතිපදාර්ථයකට සෙට් කරොත් අපිට ඡේ වෙලා යනවා, සම්පූර්ණ ශක්තිය ගන්න පුළුවන්. E සමානයි ඩෙල්ටා M C වර්ගයට අනුව. හරි ඒ වගේ තමයි මම කතා කරේ. ඉතින් ඔතනින් අපේ එතකොට 11 වෙනි පාඩම ඉවර වෙනවා. ඊට පස්සේ මම කලින් කිව්වා quarks තුනකින් හැදිලා තියෙන්නේ බැරියෝන. හරි ඒකත් වැදගත්. ඊට පස්සේ ප්‍රති quarks තුනකින් හැදිලා තියෙන ඒවට අපි කියන්නේ ප්‍රති බැරියෝන. quarks එකයි ප්‍රති quarks එකකුයි මොකද අර ධන හෝ ඍණ නිකිලයක් එන්න බෑ බිඳුව හරි. එහෙම ආරෝපණයක් වෙනවා නම් පූර්ණ සංඛ්‍යාත්මක අපිට ඒකෙන් අංශුවක් හදා ගන්න පුළුවන්. හරි quarks එකයි ප්‍රති quarks එකයි එකතු වුණොත් හැදෙන්නේ මෙසෝ නෑ. හරි ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. එක්සෑම් එකට මේතරේ ගොඩක් වෙලාවට බහුවර්ණයක් තියෙන්න පුළුවන්. රචනාකාරකට මේක දෙන්න තරම් ලොකු දෙයක් නෑ. පොඩි කොටසක් ඉතුරුලා තියෙන්නේ. දැන් එහෙනම් අපි ඔයගොල්ලෝ පේපර් ක්ලාස් එකට ගොඩක් අය ජොයින් වෙලා ඉන්නවා. සිද්ධාන්ත ප්‍රැක්ටිකල් තව මේ එක්සෑම් එක දාලා කරලා කරන්න වගේ උත් තියෙනවා. ඒ ටිකත් මේ මාස ටික ඇතුළත ඉක්මනට කරමු. හරි එහෙනම් හොඳට වැඩ ගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරි සුබ දවසක් සිදු වෙනවා.